ආදරණීය දුවේ පුතේ, මේ ලෝකේ සෑම කෙනෙක්ම ආදරය විඳින්න ලබන්න හරිම ආසයි. ඕනෑම දාමරිකයෙක් දරුණු පුද්ගලයෙක් ආදරේ ඉදිරියේ හීලා වෙනවා ඒකාන්තයි. ඉස්සර අංගුලිමාල නාලාගිරි පවා දන නැමුවේ ඒ ආදරේ බලෙන්. ඉතින් අපි ගැන මොන කතාද නේද? මෙතනදී අපි ගැන අපි කතා කරමු. අපේ මේ අධ්‍යාපනය තුලදී අපිටත් නොදැනීම ආදරය විඳීම ජීවිතයේ විඳීම මග ඇරිලා යනවා. ඒ පුද්ගලයා කලකදී ආදරයෙන් වියුක්ත අනුකම්පා විරහිත කෙනෙක් වෙනවා. ඒ වගේ අය අපි ඕනි තරම් දැකලා තියෙනවා. අපි ඉගෙනගෙන අවසන් වෙද්දී අපේ හදවතින් ආදරය දයාව නැති වෙලා ගිහින්නම් අපිට ප්‍රශ්නයක් එනවා අපේ ඉගෙනීම මොකටද කියලා. නමුත් අපේ රටේ පවතින සමාජ ක්‍රමයක් එක්ක තරඟකාරී නොවී බෑ. එහෙම නොවුනොත් අපි පරාජ වෙනවා. පරාජය වුණොත් අපේ ආදරේ වටිනාකමක් නැහැ. එහෙනම් අපි ඉගෙන ගන්න ඕනි පවතින ක්‍රමේ පරාජ නොවි සුන්දර හදවතත් රැකගන්න. විශේෂයෙන් උසස් පෙළ වගේ සංකීර්ණ විභාගයකට සූදානම් වීමට ආරම්භ වන මේ මොහොතේ ඒක හරිම වැදගත් දෙයක්. ඒකට සිංහල විෂය මනා උපකාරයක් වෙනවා. ඒ තුලින් ජීවිතය දකින්නයි නිවැරදි ගුරුපදේශයක් අවශ්‍යයි. පුතේ විෂයට ඒකකුත් අරන් ආදරයෙන් සතුටින් ජීවත් වෙන්නත් අපි දැනගන්න ඕනේ. ඒකයි අපි ඉගෙන ගන්නවා කියලා කියන්නේ. අපි අතරම තියෙන දේවල් වලින් ඇසුරු කරන අයගෙන් ගලපා ගන්න දැනගන්න ඕනේ. ඒක සිංහල විෂය නිර්දේශයේ තියෙනවා. ඒක අපි ඔබට කියලා දෙනවා. අපිට අවශ්‍ය නැහැ ඔබගේ ජීවිතය නැති කරලා අධ්‍යාපනය දෙන්න. පරිසරයේ සුන්දරත්වය ආදරේ වටිනාකම දන්නේ නැති උගත් පුද්ගලයෙකුට වඩා සතුට පිරි තෘප්තිමත් උගතෙක් දැකීමයි අපේ අවශ්‍යතාවය. ලෝකයේ අධ්‍යාපනයෙන් ඉහළ රටවල ළමයි උගත් උනේ සතුටින්මයි. නෝට් වලට සටහන් වලට සීමා වෙන්නේ නැතුව ඉගෙනගෙන විභාගය පාස් කරන්න ඕනි තරම් ක්‍රම තියෙනවා. දැන්වත් අපි ඒවා නොකළොත් අනාගත පරපුර සතුට ජීවිතය අඳුරන්නේවත් නැති වෙයි. එහෙනම් එන්න අපත් සමග එකතු වී ඔබේ ජීවිතයේ සොඳුරුතම යෞවන කාලේ ඒ සුවය විඳිමින් අම්මා තාත්තා හඳුනන සම්බන්ධතාවයන්ගේ වටිනාකම් හඳුනන පුද්ගලයෙකු වෙමින් අධ්‍යාපනය ජය ගන්න ආර්ට්වල සිංහල ප්‍රවීණයෙක් වෙන්න. ආර්ට් නම් සිංහල තමයි. සිංහල නැත්නම් ආර්ට් කරලා වැඩක් නැහැ. අපේ පරණ මිනිස්සු කිව්වේ එහෙමයි. ඒකට හේතුව එහි සුන්දරත්වයේ ජීවත් වීමේ කලාව ඇති නිසා. සාහිත්‍ය ව්‍යාකරණය ඔබේ ජීවිතයේම කොටසක් කරගෙන විශ්වවිද්‍යාලයට සොඳුරු මිනිසෙකු වගේ පිය නගන්න. එන්න අභිමානවත් අනාගතයකට අභිමානවත් මඟ පෙන්වීම අපෙන් ඔබට වගකීමයි. අපේ සිංහල පන්තියේ පළවෙනි හමුවීම අපි අතර තියෙන ඇත්තටම පළමුවෙන්ම මම ගැන කියනවා නම් මම ආයේ සංදීප අත්තනායක පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ස්පෙෂල් විභාගයක් අදාළයි. කැලණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපති විභාගය හැදෑරුවා. දැන් එම්පිල් එහෙම නැත්නම් දර්ශනපති විභාගය සිද්ධ කරන්න තමයි බලාපොරොත්තු වෙමින් ඉන්නේ. ඒ ගැන
අපි පස්සේ කතා කරගෙන යනකොට අද අපි සුහදව සාකච්ඡා කරන්න තමයි අපි සිංහල විෂය සම්බන්ධව එකතු වුණේ. එනිසා අද බොහෝ දෙනෙක් අද 2023 විභාගය ලියන්න ඉන්න අය තමයි සම්බන්ධ වෙන්නේ. සිංහල විෂය තෝරා ගන්න බලාපොරොත්තුවෙන් වෙන අයත් වෙන්න පුළුවන්. නැත්තම් තවම අතරක් නතරක් නැතුව නේද මොකක්ද කරගන්නේ කියන අදහසින් ඉන්න අයත් ඉන්න පුළුවන්. ඊටත් වැඩිය ලොකු ප්‍රශ්නයක් තියෙනවා නේද මේ ප්‍රතිඵල ඇවිල්ලත් නැහැ තාම නේ. නමුත් අපිට මෙතනදී වැදගත් කාරණයක් තියෙනවා. දැන් අපේ විභාග ටිකක් පහු වෙලා තියෙන විශේෂයෙන්ම උසස් පෙළ විභාගය නේ. උසස් පෙළ විභාගය ටිකක් පහු වෙලා තියෙනවා. ඒක විභාග දෙපාර්තමේන්තුවට ලොකු ගැටලුවක් වෙලා තියෙනවා. ඒක මුලින්ම කියන්න ඕනේ. විභාග දෙපාර්තමේන්තුවට ලොකු ගැටලුවක් වුණේ ඇයි? වර්ෂයකට පැවැත්විය යුතු විභාග ගණනාවක්ම තියෙනවා. ඒවා අනිවාර්යෙන් ඒ අය පවත්වන්න ඕනේ. කිසිම වෙලාවක විභාග දෙපාර්තමේන්තුව කැමති නැහැ විභාගයක් කල් දාන්න. මොකද මේ කට්ටියගේ රාජකාරිය වර්ෂය තුල ඒ දිග කරේ නැත්නම් ආය එකතු වෙලා වෙන ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා බොහෝ ආරංචි මාර්ග වගේම තොරතුරු ගන්න කියන අයගෙන් ස්ථීරව නැති වුණත් බොහෝ විශ්වාසජනක තොරතුරු ආශ්‍රේ ඊගා විභාග කල්යවන්න කිසිම අදහසක් නැහැ. දැන් අපි කොරෝනා වලට ටික හුරු වීගෙන යන්නේ නේ. දැන් සාමාන්‍යයි. දැන් අය රට වහන්නත් අමාරුයි. එහෙම වහලා තේරුමකුත් නැහැ. ලෝකේ හැම රටක්ම එහෙම යන්නේ. ඒ නිසා ළමයි විභාග විශේෂයෙන්ම 2023 වගේ වෙනකොට අනිවාර්යෙන්ම කාලි දිනේටම විභාගයේ පවත්වනවා. ඒ වගේම මේ කොරෝනා තිබුණත් ඒවා මේ දැන් අපි ඔන්ලයින් තාක්ෂණය ගත්තොත් ළමයි හැඩහුරු වෙලා නේද? මේ ගුරුවරුත් අධ්‍යාපනයත් ඔක්කොම සූදානම් වෙලා ඔක්කොම පිළිවෙලට හැදිලා තියෙන්නේ ඒ කාලේ වෙනකොට. නිසා විභාගේ කාලේ යන්නේ නැහැ. නිසා අපිට රිසල්ට් ආවේ නැහැ කියලා හෝ වෙනත් මේ අද තියෙන தත්ත්වය බලලා ඉදිරියේ කටයුතු කරන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා අපි අද ඒ සියලු කරුණු සලකලා බලලා අපි විෂයක් හඳුනාගෙන අපි වැඩේට බහිමු පටන් ගමු නේද? බොහොම සුහදශීලීව අපි මේ දේ කරමු. ඔය කට්ටිය දැන් විභාගෙ ලියලා ටික කාලයක් රෙස්ට් එකේ ඉන්න ඇති. එහෙමත් නැත්නම් වෙනත් අය තව කෝස් කරන්න ඇති. ඉංග්‍රීසි වගේ දේවල් නේ. ඉතින් ඒවා අපි ක්‍රමයෙන් සහයෝගයෙන් සතුටින් කතා කරමු මේ සන්ධ්‍යා කාලයේදී. ඒ අතර අපි සිංහල විෂයට අපි යොමු වෙමු. අද මම ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ හරිම වැදගත් දෙයක්. විශේෂයෙන්ම ලොකු විභාගයකට දැන් ඔයාලා සූදානම් වෙන්න යන්නේ නේ. O level වගේ නෙමෙයි. ඉතින් අපි ඉදිරියේදී කරන දේවල් තෝරා ගන්න විදිය මෙහෙම සාකච්ඡා කරමු. මුලින්ම ඔයාලට මැච් එකක් පෙන්වන්න ලෑස්ති. මම හිතුවේ මැච් එකක් පෙන්වන්න. ගොඩාක් දෙනෙක් දැන් ක්‍රිකට් මැච් බලනවා නේද? ගෑනු ළමයිනුත් දැන් ගොඩාක් දෙනෙක් බලන මම ওই Facebook එකේ පවා දැකලා තියෙනවා. ක්‍රිකට් මැච් බලන ගොඩාක් දෙනෙක් ඉන්න. හැබැයි දැන් නම් සමහර අයට එපා වෙලා තියෙන්නේ මේ ප්ලේ කරන විදිය නිසා. නමුත් දැන් ආයෙ ටිකක් මේ එදා මැච් එක දිනුවට පස්සේ මේ පොඩ්ඩක් උද්ගත වෙලා ඉන්නවා අපේ ක්‍රීඩා ලෝලි නේද? නැත්තම් පසුගිය කාලේ අපිට එපාම වුණා මැච් එක. මේ ඉතින් මැච් බලන නිසාත් මේ දවස්වල Facebook එහෙම යන්න බෑ නේද? මැච් එක ගැනමයි කතාව. ඒ නිසාත් අපි ක්‍රිකට් මැච් එකකින් මේක පටන් ගන්න මං හිතුවා. කවුරු හරි හිතනවා ඇති මේ සර්ට පිස්සුත් දාන්න අපි මැච් එකක් ගැන අහන්න නෙවෙයි ආවේ කියලා. මාත් බොහොම වැදගත් දෙයක් කියන්නේ. අහගෙන ඉන්නකෝ අපි වෙන සර්ටත් එක්ක මම මෙහෙම බැලුවේ.
එතකොට ඔන්න මැච් එකක් අපිට දැන් මතක් වෙනවා මේ පින්තූරයේ දකින්නකොට ඔය කට්ටිය මැච් එකක් බලන මැච් එකට ආස නැති අයත් ඉන්න පුළුවන් නේ ක්‍රිකට් වලට ආස නැති අය ඉන්න පුළුවන් ඒ අයත් ඉතින් බලා ගන්න වෙනවා එතකොට ඔන්න ක්‍රිකට් මැච් එකක් නේ එන ඕස්ට්‍රේලියාව ලංකාව වගේ කොට මම තවත් එකක් ගත්තා ටෙස්ට් එකක් මේ සුදුයේ වඳින ටෙස්ට් එකේ ඉතින් මේ හොඳට කල්පනාවෙන් බලන්න මේ විදිහ එතකොට මෙන්න මේ මැච් එක ළමයි සූදානම් වෙනකොට ෆීල්ඩින් එක වැදගත් වෙනවා රකින්න එක. ඒක සිද්ධ වෙන්නේ මෙන්න මෙහෙම. ඔයාලා සමහර විට ඔය මැච් එකක් බලනකොට ඇහෙනවා ඇතිනේ third man කියයි deep fine leg කියයි ඔය වගේ නොයෙකුත් වචන විදිහට දක්වලා තියෙනවා. ඉතින් අද මම ඔයාලට ඒ ගැන පොඩි අදහසක් දෙන්න යනවා. මේ බැට්ස්මන්ලා දෙන්නෙක් ඉන්නකොට ෆීල්ඩින් එක දාන විදිය හරිම වැදගත්. ඒක දාන්නේ මොකක් විදියටද? පොතේ හැටියටනේ. පොතේ හැටියට තමයි ෆීල්ඩින් එක දාන්නේ. එතකොට විකට් කීපර් ඉන්නවනේ, පන්දු යවන එක්කෙනා ඉන්නවා. එතකොට අනිත් තව ඔයාලා දන්න නම් ටිකක් තියෙනවා. ස්ලිප් ඉන්නවා නේ 3 දෙනෙක් විතර දානවා. එතකොට පිරිමි ළමයි එහෙම සමහර අය හොඳටම දන්නවා නේ කෑනු ළමයි අයත් දන්නවා දැන් රස ආස්වාදයක් තියෙන්න බෑනේ පීඩාවක් බලන මිඩ් ඔන් මිඩ් විකට් ලෝන් ඔෆ් නේ ඩීප් මිඩ් විකට් එතකොට ඩීප් පොයින්ට් මිඩ් ඔෆ් මේ විදිහේ ඔක්කොම දානවා මේ ඔක්කොම දැම්මට මේක නම් මේ අර තැන් පෙන්නන්න ක්‍රීඩකයෝ ගොඩක් ඉන්නවා 11 ගන්නේ නේද එතකොට මේ එක කෙනෙක් හරි දුර්වල වුණොත් මොකද වෙන්නේ? දුර්වල වුණොත් මැච් එක පරදින්නත් පුළුවන් නේ. මේ එක උඩ පන්දුවක් ඇතෑරුණොත් සමහර අවස්ථා තියෙනවානේ මැච් එකටම බලපානනේ. මැච් බලන අය හොඳට දන්නවා. එතකොට ඕෆ් සයිඩ් ඔන් සයිඩ් කියලා දෙපැත්තක් තියෙනවා නේද? මෙන්න මේ එක්කෝ බෝල් දාන එක්කෙනා අවුල් වුණොත් ඒති. කීපර්ට ඇතෑරුණොත් ඒති. ස්ලිප් කැච් එකක් ඇතෑරුණොත් ඒත් ඉවරයි. ඉතින් ඔය වගේ බොහෝම ආරක්ෂක විදිහට හැම දිනාම දක්ෂ විදිහට ෆීල්ඩින් කළොත් තමයි මැච් එක දිනන්න පුළුවන්. දිනන්න අදහසක් හරි තියාගන්න පුළුවන්. හොඳටම 11ම හිටියෝ. ඉතින් මම මේක කිව්වේ තව විස්තර අපි කතා කරමු. සිංහලත් මේ වගේ. සිංහලත් මොකක්ද මැච් එකක්. ඔයාලා දැන් මැච් එකකට තමයි සූදානම් වෙන්නේ. අපි එහෙම ගමුකෝ නේ. අපි හැම තිස්සෙම සිංහල කියන්නේ උපමා රූපක සදූපදේශ කතන්දර මේ ඔක්කොම එකතු වෙච්ච රසවත් තැනක් නේ. ඉතින් ඒ නිසා අපි උපමාවකින්ම මේක හඳුනා ගමු. එකයි මම ආරම්භක දවසෙත් කිව්වේ මේක හරිම රසවත්. මේ සිංහල විෂය නෙමෙයි මේ ඔයාලා ජීවිතය ඉගෙන ගන්න. ජීවත් වීමේ කලාව ඉගෙන ගන්න. මේ රසභාවය තමයි ඉගෙන ගන්න. එතකොට ළමයි මේ මැච් එක ක්‍රිකට් මැච් එකකට අපේ සිංහල විෂය ගන්න පුළුවන්. දැන් ඔයාලා මේ සූදානම් වෙන්නේ සිංහල නැමැති මැච් එක ප්ලේ කරන්න. සෙල්ලම් කරන්න. හරිද? එතකොට අපිට ඕෆ්සයිඩ් ඔන්සයිඩ් වලදී හම්බ වෙනවා මොනවාද? සාහිත්‍ය ව්‍යාකරණ නේ. සාහිත්‍ය සහ ව්‍යාකරණය හම්බ වෙනවා. ඕෆ්සයිඩ් ඔන්සයිඩ් පැති දෙකකට අපි ගමුකෝ නිකන්. එතකොට මෙන්න මේ ෆීල්ඩින් එක වගේ අපි හැම තැනම ආරක්ෂාකාරීව ඉන්න ඕනේ. නේද? දැන් අපි මේ ෆීල්ඩින් එක විදිහට ගමුකෝ අපේ සිලබස් එක බුත්තිල කාව්‍ය ගමු ඩීප් පොයින්ට් හැටියට ඈ එතකොට ලොන් ඔෆ් හැටියට අපි ගමු නාට්‍යය අනිකුත් නවකතාව මිඩ් ඔන් විදිහට නේ ප්‍රධාන තැන ස්ලිප් විදිහට ගමු අපි පුරාතන ගද්‍ය සාහිත්‍ය සද්ධර්ම රත්නාවලිය සද්ධර්මාලංකාරය පූජාවලිය ජාතක කතා නේද
මේ හැම පැත්තෙම තියෙනවා. එතකොට අපි ඒවා ගමුකෝ ඔෆ්සයිඩ් පැත්තට සාහිත්‍ය ටික. ව්‍යාකරණ පැත්තින් ගත්තොත් සංදි, සමාස, තද්දිත, කෘදන්ත, එතකොට වාක්‍ය නිවැරදි වාක්‍ය භාවිතය, තත්සම තත්බව නේද? අක්ෂර විඤ්ඤාසය ඔය වගේ රචනාව සාරාංශය අවබෝධය මෙන්න මේ කරුණු ටික අපි ඔන් සයිඩ් එකට දානවා ව්‍යාකරණ පැත්තේ. ඉතින් ඔයාලා දැන් ඔන්න මැච් එක ප්ලේ කරගෙන යනවා අවුරුදු දෙක තුනක්. දෙක තුනක් ප්ලේ කරගෙන යනකොට ඔයාලට බුද්ධිල කාව්‍ය අවුල්. බුද්ධිල කාව්‍ය අවුලක්. ඉතින් බැට්මන් ගහනවා ඔක්කොම ඩීප් පොයින්ට් එකෙන්. මේ අනිත් කට්ටියට කරන්න දෙයක්වත් නැහැ. ඒ කට්ටිය කොච්චර සූදානම් වෙලා හිටියත් වැඩක් නැහැ. බුද්ධිල කාව්‍යයෙන් ලකුණු ටික යනවා. ඔන්න මැච් එක පෙරදෙන්න හේතුවක් නේ. ඊගාට ස්ලිප් දුර්වලයි. ජාතක කතාව, සද්ධර්ම අලංකාරය, පූජානේ මට නම් බෑ අප්පා කොච්චර කරත් පාඩම් වෙන්නේ නැහැ. මේ අනිත් ඒවා නම් අවුලක් නැහැ. ව්‍යාකරණ එහෙම නම් හොඳට පුළුවන්. මේ පුරාතන ගද්‍ය ටිකනේ අමාරු. ඉතින් මොකද වෙන්නේ? මැච් එක. හරි ආර්යයාගේ කැච් ඇතරිනවා ඔක්කොම ලකුණු ටික යනවා පිටිපස්සේ. නේ? කීපර් දුර්වලයි. කීපර් දුර්වලුනොත් ඔක්කොම ඉවරයි. අපි ගමු ප්‍රධානතම එකක්. නවකතාවක නාට්‍ය වගේ ප්‍රධාන පොතක්. නේ? එතකොට කීපර්ගේ අතින් ඇතෑරෙනවා. දුර්වලයි. පුහුණු වෙලා මදි. එතකොට අනිත් පැත්තේනවා. අනේ මේ මට සංදි නම් ටිකක් අමාරුයි. සමාසයි අක්ෂරයි නම් හොඳට මතකයි සංදි අමාරුයි. ඉතින් බැට්මන් ගහනවා ඔක්කොම ලකුණු ටික ගන්නවා කොහෙන්ද? එතන හිස් තැනක් නේ. එතකොට මේ ඉස්සරහා ලොන් ඕෆ් එහෙම එතකොට ලොන් ඔන් ලකුණු හරියට යන තැනක් නේද? හොඳ දක්ෂ දෙන්නෙක් තමයි දාන්නේ මේ ඉස්සරහට. මැච් එකක් ගහනකොට ඔයාලා දන්නවනේ. එතකොට මෙතන තියෙනවා හොඳ ව්‍යාකරණ වාක්‍ය නිර්මාණය, වාක්‍ය විඤ්ඤාසය, නිවැරදි වාක්‍ය භාවිතය. එතකොට ඊ වගේම ලෝන් ඕෆ් එකේ නව කතාව වගේ. ඉතින් මේ දෙක දුර්වල වුණොත් ලකුණු ඔක්කොම යනවා. ඔන්න ඔය සිද්ධිය ඔළුවට ගන්න සිංහල විෂය සම්බන්ධව. හරි. එහෙනම් ඔයාලා මොකද්ද කරන්න ඕනේ? හොඳට පුහුණු වෙන්න ඕනේ. එක තැනක්වත් ඔයාලා හරියටම තියාගෙන හිටියොත්, එක තැනක්වත් දුර්වල නැතුව තියාගෙන හිටියොත් ඩීප් පොයින්ට් හොඳයි, බුද්ධිල කාව්‍ය හොඳයි, නවකතාව හොඳයි, සංදි සමාස ව්‍යාකරණ පැත්ත හොඳයි. මෙයාලට ලකුණු ගහන්න පුළුවන්ද? බෑ. ඔයාලා මැච් එක වින් කරනවා. දිනනවා නේ. කිසිම ගැටලුවක් නැහැ, අමාරුවකුත් නැහැ. සතුටින්ම ෆීල්ඩින් කරනවා, සතුටින්ම විභාගයට මුහුණ දෙනවා, සතුටින්ම රිසල්ට් එනකම් බලාපොරොත්තු වෙනවා. දැන් O level කරපු අය ඉන්නවා එහෙම. එයාලා දන්නවා ලියපු දේ. මට අනිවාර්යෙන් මේ රිසල්ට් තියෙනවා. මම දැන් උසස් පෙළ වෙනුවෙන් සූදානම් වෙනවා. ඒ තරම් විශ්වාසයෙන් ලියලා තියෙනවා. දන්නව වෙන රිසල්ට් එක පාස් කියලා. එහෙම ඉන්න අය ඉන්නවා. උසස් පෙළත් එහෙම. උසස් පෙළ ලිව්වට පස්සේ ඇතම් ළමයි යනවා වෙනම ඉංග්‍රීසි කෝස් කරනවා. තව තමන් ඉදිරියේ කරන්න යන මේ කැම්පස් ගිහින් කරන්න යන විභාගවලට අදාළ වෙන කෝස් කරනවා. ඇයි ඒ තරම්ම එයාට විශ්වාසයක් තියෙනවා තමන් ලියපු එක ගැන. ඉතින් මෙන්න මේ සිංහල නැමැති ක්‍රිකට් මැච් එක ඔළුවේ තියාගෙන අපි යමු සිංහල ප්‍රශ්න පත්‍ර ව්‍යුහයට. හරිද? සිංහල ප්‍රශ්න පත්‍ර ව්‍යුහය කිව්වේ මම අද ප්‍රශ්න පත්‍රයේම කතා කරේ ඔයාලට ආය බොරුවක් ඕනේ නැහැ නේද? හරියටම අදහසක් ගන්න. දැන් සමහර විට මං මේ ආර්ට් කරනවාද, කොමර්ස් කරනවාද, මැත්ස් කරනවාද ඔහොම අදහසකුත් තියෙන්න එපා නේද? එහෙම අයත් ඉන්නවා. ඉතින් ඒ අය හැම කෙනෙකුටම ඔන්න ප්‍රශ්න පත්‍ර ව්‍යුහයම කතා කරන්නේ සිලබස් එකටත් කලින්ම මම ඒක අදහස් කළේ ඒකයි. මේකෙන් ඇත්තටම තේරුම් ගන්න පුළුවන් සිංහල අමාරුද ලේසිද මොකද්ද මේක කියලා. ඉතින් අපි මේක කතා කරනකොටම සාකච්ඡා කරගෙන යමු. මේ සිංහල නැමැති මැච් එක ප්ලේ කරන විදිහත්, පේපරයට සූදානම් වෙන විදිහත් වගේම
සිංහල වලින් මොනවද කරන්න පුළුවන්? ආර්ට් වලට සිංහල ලබාගෙන මොනවද කරන්න පුළුවන්? ගොඩාක් අය තියෙන අප්පෝ ආර්ට් කරන්න එපා කියලා දැන් ඔයාලටත් කියලා තියෙන තරම් නේද? ආර්ට් කරන්න එපා මේ දේවල් කරන්න කියලා ඕනේ තරම් කතා ඇති. ඉතින් ඒ කතාත් පිළිගන්නත් එපා පිළිගන්න නැතුව ඉන්නත් එපා. මං කියන කතාවත් පිළිගන්නත් එපා පිළිගන්න නැතුව ඉන්නත් එපා. ඔයාම බලලා මේක පිළිගන්න. ඊට පස්සේ තීරණය කරන්න. නේද? ඒක වැදගත්. බුදුහාමුදුරුවන්ගේ මේ තීරියක් තියෙනව නේද එහෙම. මං කිව්වට උඹලා පිළිගන්න එපා. පොතේ ආවට පිළිගන්නත් එපා. මේක තර්කයට ගෝචර වුණා කියලා පිළිගන්නත් එපා නේ. තර්කයට ගෝචර වෙන එක ඇත්තද? ඔයාට දැන් මට මේක තර්කානුකූලව කිව්වයි සිංහල තමයි හොඳම කියලා. නමුත් ඒක 100%ක් ඇත්ත නොවෙන්න පුළුවන්. නේද? මේ 100%ක් ඇත්ත නොවෙන්න පුළුවන්. ඒ වගේම නොයෙක් පැතිකඩ ඔස්සේ ඒ ප්‍රශ්නය තියෙනවා. ඒ නිසා ඔයාලම තීරණය කරන්න. පරම්පරාවෙන් ආපු විදිහට පිළිගන්නත් ඔයාගේ අම්මලා කරේ මේකයි අපේ අම්මා කරේ ගණිතය අපේ අර අහවල් නැන්දාගේ දුව කරේ මේක කියලා එහෙම පිළිගන්න ඕනෙත් නැහැ. නේද? එහෙම ඕනෙත් නැහැ. එතකොට අහවලා කියනවා මේක හොඳයි කියලා ආරංචි මාර්ගෙන් එනවා. එහෙම පිළිගන්න ඕනද? එහෙමත් ඕනේ. ඒ නිසා අපි දැන් බලමු මොකක්ද කියලා. පළවෙනි පේපරේට පත්‍රයට පැය 3ක් හම්බ වෙනවා. කියවීම කාලය මිනිත්තු 10යි. මිනිත්තු 10යි. එතකොට පැය 3ක් තියෙනවා. ප්‍රශ්න 8කින් මෙම පත්‍රයේ සමන්විත අතර පළවෙනි ප්‍රශ්නයේ ඇතුළු ප්‍රශ්න 5කට පමණක් පිළිතුරු සැපිය යුතු වෙනවා. හරිද? එතකොට ඔන්න ප්‍රශ්න 5යි අපිට ලියන්න තියෙන්නේ. එහෙනම් අපිට ටාගට් එක ප්‍රශ්න 5යි. දැන් මේකදී ඉස්සෙල්ලාම බලන්න ඕනේ දැන් අපි ගාව ලකුණු කීයක් තියෙනවද? 100ක් තියෙනවා. ප්‍රශ්න 5ට ලකුණු 100ක් තියෙනවා. දැන් ඔන්න අර ෆීල්ඩින් එක මැච් එක ඈ. දැන් අපි රැක ගන්න ඕනේ ලකුණු 100. මේ ප්ලේයර්ස්ලා දෙන්නට බැට්ස්මන්ලා දෙන්නට ගහන්න තියෙන 101යි. දිනන්න මැච් එකක් වගේ ගත්තොත්. නේද? එහෙනම් අපිට 100 රැක ගන්න දැන් අපි 100ක් දීලානේ තියෙන ප්‍රශ්න පත්‍රයේ. 100 දැන් රැක ගන්න ඕනේ. ඇත්තටම අපි විභාග ලියනවා කියන්නේ අපේ ලකුණු අයින් කර ගන්නවා ටික ටික. මේ ව්‍යාකරණ වලින් ටිකක් අයින් කරගත්තා. එතකොට ගණන් වලින් මේ එතකොට අපි ගත්තොත් සාහිත්‍ය වලින් ටිකක් අයින් කරගත්තා. බුද්ධි කාව්‍යෙන් ටිකක් කරලා ඕමම ගන්නකොට 30ක් 35ක් ඉතුරුයි. ලකුණු ටික ඔක්කොම ගිහින්. එහෙනම් අපි විභාගෙදි කරන්නේ මොනවද? අර 100 රැක ගන්න. 100 රැක ගන්නයි try කරන්නේ. හරිද? අපිට ලකුණු 100ක් දීලා තියෙන්නේ. ඒක රැක ගන්නයි ඕනේ. එහෙනම් රැක ගන්න විදිය තමයි අපි දැනගන්න ඕනේ. එතකොට ළමයි රැකගද්දී මේ ප්‍රශ්න වලට නිසි පුහුණුවක් තියෙන්න ඕන. පුහුණුවක් අවශ්‍ය වෙන්නේ දැන් ක්‍රීඩකයෝ කොහොමද? ක්‍රීඩකයෝ පුහුණු වෙනවනේ. පුහුණු කරුවෙක් ඉන්නවා. ප්‍රධාන පුහුණු කරුවෙක් ඉන්නවා. නේ? තව වෙනමත් ඉන්නවා බැට්ස්මන් පුහුණු කරු, බෝලර් පුහුණු කරු, ෆීල්ඩින් පුහුණු කරු එහෙමත් ඉන්නවා. ප්‍රධාන පුහුණු කරුව තමයි වැදගත්ම කෙනෙක්. ඒ වගේ අපිට ගුරුවරයෙක් අවශ්‍ය වෙනවා. සිංහල මැච් එක ප්ලේ කරන්න ගුරුවරයෙක් අවශ්‍ය වෙනවා. ඒ වගේම දැන් අපි පහුගිය දවස්වල දැක්කා අපේ ක්‍රිකට් මේ වැටුනේ ඔය හතුරු සිංහම පුහුණු කරන කාලෙනේ. දැන් මිකී ආතර් පුහුණු කරනකොටත් අන්තිම දුර්වල වෙලා තියෙනවා. නමුත් ඒ අය හොඳ ප්‍රසිද්ධයි. හතුරු සිංහෙම බංගලාදේශය වගේ රටක් බොහොම උඩින් උස්සලා දක්ෂතා අතරට ගෙන්නපු කෙනෙක්. ප්‍රසිද්ධ කෙනෙක්. ලෝකෙම ඉල්ලපු කෙනෙක්. ලොකු ගාණක් දීලා ලංකාවට ගත්තේ. නමුත් එයා දුර්වල වුණා. එයා ලංකාවේ අයට උගන්වන්න බැරි මේ පුහුණු කරන්න බැරි වුණා. හරිම අපවාදයට ලක් වුණා. සමහර විට අනිත් ලෝක රටවල් වලින් එයා ඉල්ලන්නේ නැති තරමටම අපවාදයට ලක් වුණා. දැන් මිකී ආතරටත් එහෙම වීගෙන ඉන්නේ නේ. බොහොම දොස් කියනවා. එතකොට ළමයි එහෙනම් ගුරුවරයා ගත්තම ප්‍රසිද්ධ වුණාය කියලා. එහෙමත් නැත්නම් කතාවට දක්ෂය කියලා. මත් නැත්නම් පෙනුමෙන් දක්ෂය කියලා.
කලින් මේ රිසල්ට් දක්වලා තියෙනවා කියලා ඒක අදාළ වෙනවද මේ කණ්ඩායමට? ඒක ඍජුවම අදාළ වෙන්නේ නැහැ. තෝරාගද්දින් ඒක යම්කිසි ප්‍රමාණයකින් අදාළ වෙනවා. නමුත් හඳුනාගද්දී නමුත් ඒ මාර්ගයෙන්ම ඔයාලට ඒකක් ගන්න පුළුවන් කියන අදහස එනවද? එහෙම වෙන්නේ නැහැ. නැත්තම් හතුරුසිංහ උච්චර දක්ෂ කෙනා අර බංගලාදේශය වගේ පොඩි රටක් දුර්වල රටක් උසෝපු කෙනා ලංකාව අංක 1ට හිටපු 20 අංක 1ට හිටපු අය ඔච්චර පල්හැට වැටෙන්නේ කොහොමද නේද? එහෙම බෑ. එහෙනම් ඒ ප්‍රසිද්ධ ගියා කියලා ඒ අනිත් අය මේ දේවල් පාස් වුණාය කියලා එහෙම කියන්න බෑ. එයා දුර්වල වෙන අවස්ථාවන් තියෙනවා. දැන් අපි හුසේන් බෝල්ට් ගමුකෝ දුවපු එක්කෙනා ඔලිම්පික් තියෙන හින්දා මං කියන්නේ. එයා වර්ෂ ගණනාවක්ම පළවෙනියට දුවනවා. නමුත් එක වර්ෂයක එයා පෙරදෙනවා. එයා දෙවෙනියා වෙලා තව එක්කෙනෙක් ඉදිරියට යනවා. එයා බලලම පුරුදු වෙච්ච කෙනෙක් ඉදිරියට යනවා. ඉතින් ඒක අවුලක්ද ගැටලුවක්ද? ඒක ඇත්තටම සාධාරණයි. මොකද අරයට හැමදාම සවිසක් තියෙන එයා වයසට යනවා. එයාගේ දැනුම අඩු වෙනවා. ඒ කියවීම නැති වෙනකොට අඩු වෙනවා. එතකොට ටික අඩු වෙනවා. වෙන කෙනෙක් ඉදිරියට යන්න පුළුවන්. හැම තැනම ඕකයි සිද්ධ වෙන්නේ. හැම තැනම ඕකයි සිද්ධ වෙන්නේ. හැම විෂයක් තුළදීම අපි අධ්‍යාපනය ගත්තොත් එහෙම. දේශපාලනය ගත්තත් එහෙම නේද? දැන් අපි බයින්නෙම වයසක අය නාකියා ඉන්නවයි කියලානේ. ඒ කලින් කරපුවා දැන් කරන්න බෑ. ඒකනේ විශ්‍රාම යවන්නේ. නේද? ඒ කාලේ බැරි වෙන හින්දා. ඒක මේ අපි ගුරුවරයා තෝරා ගැනීමනොත් හරිම වැදගත්. ඉතින් ඒ ගැන කල්පනා කළ යුතු වෙනවා. එතකොට ළමයි අපිට පළමු ප්‍රශ්නේ එනවා අවබෝධය. අවබෝධය කියන්නේ මොකද්ද? නිර්දිෂ්ට සාහිත්‍ය කෘතිවල ඇති තෝරාගත් ඡේදයේ බැගින් දක්වා ඒ ආශ්‍රයෙන් කෙටි ප්‍රශ්න 4 බැගින් විමසනවා. ඔන්න. ඒක පොඩිම පොඩි දෙයක්. නේද? අපි ඡේදයක් දෙනවා ඒ කට්ටිය. ඊට පස්සේ ඡේදය ආශ්‍රයෙන් ප්‍රශ්න අහනවා. ඡේදයක් දීලා අහනවා. දැන් අපි ජාතක කතාව ගමුකෝ. යට ගිය දවස බර්ණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජුරු කෙනෙකුන් රාජ්‍ය කරන කල්හි කියලා ඔහොම ඡේදය තියෙනවා. ප්‍රශ්නේ අහනවා බර්ණැස් නුවර රජ කරපු රජතුමා කවුද? අන්න ඔය වගේ ප්‍රශ්නයක් අහනවා. ඉතින් ඒකට හොඳ කියවීමක් තිබිලා තියෙනවා. ඒක හරිම පහසුයි ලකුණු ගන්න. හරිද? ඒක ඒ වගේ දෙයක්. ඒකට අපි සූදානම් වෙන්න ඕනේ. අවස්ථා සම්බන්ධය. සමහර කට්ටිය පේපර් බලලත් ඇති. මම කියන්නේ ලකුණු එන විදිහ එහෙම. අවස්ථා සම්බන්ධය. අවස්ථා සම්බන්ධය දන්නවනේ. මේ කවුරුක විසින් කාහට කුමන ස්ථානයක කියන ලද්දද කියලා. නේද? දැන් අපි නාට්‍ය ගත්තොත් එහෙම නාට්‍ය කියනවා ඔබට මම මගේ හදවත උනත් උදුරලා දෙන්න තරම් මම ඔබට ආලය දක්වනවා. ඉතින් එහෙම පාඨයක් තිබ්බ ගමන් පොත කියවපු එක්කෙනා දන්නා මේක උද්දාල බමුණා විසින් ස්වර්ණ තිලකාට ආදරය ප්‍රකාශ කරන අවස්ථාවේදී කියන ලද්දක්. අන්න ලකුණු ටික හම්බ වෙනවා. ලකුණු 2. හරිම පහසුයි සිංහලෙක. ඒකක් ගන්න හරිම පහසුයි. ගොඩාක් දෙනෙක් කරනවා කියලා සිංහල නොකරන අයත් ඉන්නව නේද? රිසර්ච් එක අවුල්. ඉතින් ඒකක් ගත්තම ඉවරනේ 90කින් විතර වැඩි. 90ට විතර ලකුණු 190 අතර ලකුණු තියෙන එකක් ගත්තොත් ඉතින් කැම්පස්ම තමයි. ඔය ඉතින් 75ක් විතර එකක් දාලා තමයි ඔය එහෙම කියන්නේ. අපිට ඒකක් කරනුත් හම්බුන්නේ නේද? එහෙම ඒකක් ගන්න ඕනේ ගැට ගහලා ගන්න ඕනේ. මේ අවස්ථා සම්බන්ධයෙන් ලකුණු 12ම ගන්න පුළුවන්. මේ අවබෝධයේ ප්‍රශ්නෙට ලකුණු සම්පූර්ණයෙන් ගන්න පුළුවන්. ඊගාවට එනවා නිර්දිෂ්ට සාහිත්‍ය කෘති වලින් දක්වා ඇති උද්දෘතවල අවස්ථා සම්බන්ධයෙන් හරි ඒකාරකට. ඊගාස්සේ රසාස්වාදයට ලකුණු 12ක්. අපිට නූතන පද්‍යය තියෙනවා කොළඹ යුගයේ පද්‍ය. ඒ පද්‍ය නිර්මාණය සියලුම කවි ටික දෙනවා. නිසිදස හෝ කවි ටික ඔක්කොම ඒකට පේපරේ තියෙනවා. ඒක බලාගෙන අපිට රසාස්වාදයක් කරන්න තියෙනවා. ඒක දිහා දැක්කම අපිට උපමා රූපක දකින්න පුළුවන්. මේකෙන් සමාජ විවරණයක් වෙනවද කියලා කියන්න පුළුවන්. මේක බොහෝම කාව්‍යාත්මකින් ඉහළයි කියලා කියන්න පුළුවන්.
එහෙම නැත්නම් මේකේ මෙලෝ කාව්‍යාත්මක භාවයක් නැහැ කියලා කියන්න පුළුවන්. ඒ මොකද අපේ විෂය නිර්දේශයේ තියෙනවා විචාර බුද්ධිය, විචක්ෂණශීලීත්වය වර්ධනය කරන්න තමයි විෂය අනුබද්ධ තියෙන්නේ. එතකොට අපිට ඔයාට හිතුණු නූතන පද්‍යයේ රසය ඉහළින් නැහැයි කියලා ඒක ලියන්නත් පුළුවන්. ලකුණු අඩු කරන්නේ. මොකද පරීක්ෂකවරයා මේකේ හොඳ පැත්තම බලන්න නෙමෙයි ඉන්නේ. එයා මධ්‍යස්ථව බලන්නේ. ඔයා ඒකට සාධක දක්වලා තිබ්බොත් ලකුණු සම්පූර්ණ ලකුණු 12 හම්බ වෙනවා. එතකොට ළමයි ඔන්න ඒ කාරණේ එතනදී සාකච්ඡා කරනවා. එතකොට රසාස්වාදයේ තුලදී විභාගයට ලකුණු 12 ගන්න එකම පමණක් නෙවෙයි. ඔයාලට පත්තරයක් කියවුවත් අනිකුත් වෙන පොතක් කිව්වත් ඔයාට රසය ගන්න පුළුවන්. රසාස්වාදී ඉගෙන ගත්තා. කවදා හරි ඔයාලා බැඳලා විවාහ ජීවිතයක් ගත කරන ළමයිට පවා රසාස්වාදයේ දෙන්න පුළුවන්. එයාලට තමයි නැලවිලි ගීයක වටිනාකම තියෙන්නේ. ලස්සන ගෙයක් හදා ගැනීමේ වටිනාකම තියෙන්නේ. ගෙදරට ලස්සන වත්තක් හදා ගැනීම ගස් කොළන් ලස්සනට හදාගෙන මල් පැල ටිකක් හදාගෙන ඒකේ වටිනාකම තියෙනවා. කෑමක් කෑවත් රසට කන්න ඕනේ කියන අදහස එන්නේ රසාස්වාදයක් තියෙන කෙනෙක්. එන්නේ මේ පුහුණුව තමයි මේකෙන් ලබලා දෙන්නේ. එන්නේ මේ පුහුණුව තමයි මේකෙන් ලබලා දෙන්නේ. ඒක මැච් එක වගේ තමයි. ඇයි මෙන්න මේ මැච් එකට පුහුණු වෙන අය බොහෝම මහන්සි වෙලා එක්සර්සයිසස් කරනවානේ. නොයෙකුත් ව්‍යායාම කරනවා. ජිම් යනවා හැමදේම ගෑනු ළමයිගේ කාන්තා ක්‍රිකට් එකෙත් එහෙමයි. ඒ කට්ටියගේ ඇඟ ලස්සනට තියෙනවා හොඳ පිළිවෙලට. දැන් අපි ගත්තොත් එහෙම ජයසූරිය ගමුකෝ. සනත් ජයසූරිය. දැන් පහුගිය දවස්වල අර ලෙජන්ඩ් මැච් එකක් තිබ්බා නේද? බලන්න ඇති. එතකොට ඒකෙදි ජයසූරිය තවම හයේ වගහම. දැන් අවුරුදු 50ක් පැනලා. තවම දුවලා පැනලා ඉන්නවා. දැන් ඔහොම නැතුව අපි ඔය අපේ ගෙවල් පැතිවල සමහර අය ඉන්න 50 පැන්නාම හරි අමාරු එක එක ලෙඩ නේ දුර්වලයි. ඇයි? ඉස්පිරිතාල ගන්න. එහෙම වෙන්නේ පුහුණුවක් නැති නිසා, ව්‍යායාමයක් නැති නිසා. එතකොට ව්‍යායාමයේ පුහුණුව හරිම වැදගත්. දැන් අපි විරාට් කෝලි ගත්තොත් එහෙම ඉන්දියාවේ නායකයා හැමදාම එක්සර්සයිසස් කරනවා මොන වැඩේ තිබුණා. පැය දෙකක් අනිවාර්යෙන් ජිම් එක වෙනුවෙන් වෙන් කරනවා කියලා එයා කියලා තියෙනවා. ඒ පුහුණුව වැදගත්. එයාලා හරිම නිරෝගී. ඒ කට්ටියට මැච් එකෙන් රිටයර් වුණාට පස්සේ ඒක වැදගත් වෙනවා. සංගක්කාරලා වුණත් අද ලෝකේ ඕන පැත්තක නිරෝගීව යනවා. තවම කොල්ලෝ වගේ. එතකොට මේ රසාස්වාදයේ තුලත් ඔයාලට මේ විභාගයෙන් පස්සේ කැම්පස් ගිහින් පස්සේ අවසානයේ ජීවිත කාලයටම පවතිනවා. ලස්සනක් දකින්න පුළුවන්. ඔයාලගේ ළමයෙක් ලස්සනට ඇඳගෙන ආවොත් හරිම ලස්සනයි කියලා අගය කරන්න පුළුවන්. අපේ මිනිස්සුන්ට අගය කරන්න බෑනේ නේද? ඉතින් මේ අගය කිරීම පවතිනවා. ලස්සන දකින්න පුළුවන්. ඕක සමහර විට වෙනත් විෂයක් කරන කෙනෙකුට නැති වෙන්න පුළුවන්. නේ? ඒ අය සංකීර්ණ විදිහට ඉන්නේ. මේ කපනවා කොටනවා නොයෙකුත් විදිහට ඒවම එපා කියනවා නෙවෙයි. නමුත් මානසික පැත්තින් ගත්තොත් මේක සුන්දර පැත්තක්. ඒකට රසාස්වාදයේ කියන දේ එතෙන්ටත් හරියනවා. ඉතින් ඕක ඇඟටම අපි ඉගෙන ගත්තාම පුහුණු කරාම ඔයාට අර ලකුණු 12 රැක ගන්න එක මහ ලොකු වැඩක්ද? නෑ. ඔයාලා ගැඟින් මෙන්න පාඩම් කරන්න දෙයක් නෑ. ලස්සනට හිමීට ලියාගෙන ගියා. අපිට වර්ෂ දෙකක් තියෙනවා. හරිම ලස්සනට ඉගෙන ගත්තා. ඔයාලා කැම්පස් ගිහිනුත් සිංහල ස්පෙෂල් කරන්න යාවි. ඒ තරම් රසවත් වේවි. නේද? දැන් අපි ඔය ජයලත් මනෝරත්න වගේ අය ගත්තම හරිම පොඩි වචන යාලට රසයිනේ. මේ පේරාදෙනියේ වලි නාට්‍යයක් බලලා තියෙනවා නම් අත්දැකීමක් තියෙනවා නම් ඔයාලට තේරෙයි ළමයි hina වෙනවා පණ දීලා බලන්න. බලලා ඉවරලා ඒ ගැන ਵਿਚාරයක් කරනවා ළමයි එකතු වෙලා. ඒකටත් ඉඳලා රෑ 12 1 වෙනකම් ඒකට සම්බන්ධ වෙලා ਵਿਚාරිත රස විඳලා යන්න තමයි යන්නේ. ඇයි රසය දන්නවා. එයාලා ඉගෙන ගන්න තව කැමති. එකිනෙක අදහස් දක්වනවා වාද විවාද කරනවා. නේ? දැන් අපි මනමේ ගත්තොත් එහෙම එයා කඩුව දුන්නේ
මේ දැන් මනමේ චුල්ල දනුද්දර ජාතකයේ නේද අපිට ජාතක පොතේ හම්බ වෙනවා. ඒක වෙනකොට අපි ඒ ගැන කතා කරමු. මනමේ නාට්‍යයක් බලන්න පුළුවන් නම් හරිම වටිනවා මේ ප්‍රශ්නෙට උනා. ඒ නැතත් ප්‍රේමතෝ ජායති සෝකෝ නාට්‍ය තියෙනවා අපිට ඒකත් බලන්න ඕන. ඉතින් මේ නාට්‍ය අද අපේ වේදිකා නාට්‍ය එහෙම අභාවයට යන්නේ ඇයි? මිනිස්සු ඒ රසයට කැමති නැහැ. ඒ නිසා බලන් දෙන්නේ නැහැ. ඒ නිසා අර නිෂ්පාදන කරන අය ඒවට වියදම් කරන්න කැමති නැහැ. ඒක හරියම අවාසනාවන්ත ඉරණමක්. දැන් ළමයි ඔය ඉන්දියාවේ එහෙම ෆිල්ම් එහෙම ඔච්චරම ඇයි දියුණු වෙන්න හේතුව? එයාලා චිත්‍රපටිය බලලා තමයි තීරණය කරන්නේ. අනිවාර්යෙන් හොඳ හෝ නරක චිත්‍රපටිය බලන්න යනවා සාමාන්‍ය මිනිස්සයාගේ ඉඳලා ඔක්කොම. බලලා ඉවර වෙලා කියනවා ආපෝ ඒක වැඩක් නෑ. ඒක අපේ අය කොහොමද? දැන් මෙතන අපි කවුද කවිස කියමුකෝ කවිස බලන්න යනවා. කවිස ඇවිල්ලා කියනවා අප්පෝ ඒක වැඩක් නෑ කියලා. එතකොට චාරුකාත් කියනවා මේ අනිත් කෙනාට ආපෝ ඒක වැඩක් නෑලු ඒක බලලා වැඩක් නෑ. එයා බලලත් නැහැ. නමුත් කියනවා. ඉතින් අනිත් කට්ටියත් එහෙම කියනවා. අරක බලන්න යන්නේ නෑ කවුද. සමහර විට කවිසට නරක් වුණ දේ චාරුකාට හොඳ වෙන්න බැයිද? පුළුවන් නේ. කෙනෙක් පරිප්පු කන්න හරීම කැමති. තව කාටද පරිප්පු එපා මේකා. සෝයා මීට් කිව්වොත් මැරෙනවා කෙනෙක්. සමහර කෙනෙකුට සෝයා මීට් පේන්න බෑ. එහෙම වෙන්නේ නැද්ද? වෙනවා. කොණ්ඩේ ස්ටයිල් එක ගමුකෝ. නේ? කොණ්ඩේ ස්ටයිල් එකත් එක එක ක්‍රම මම කැමතිම දේ ඔයා අකමැති වෙන්න පුළුවන්. ඇඳුමක් ගත්තත් එහෙම ලස්සනයි කියලා අඳගෙන යනවා. අපිට ඒක පේන්න බෑ. නේ? සමහර දේ එයාට කැතයි කියන එක අපිට ලස්සන. අන්න ඒ නිසා අර නාට්‍යයක් බලන්න ඕන. මේකට එන්න කෙනෙක් ඔයාට කියන්න පුළුවන් සිංහල මෙලෝ වැඩක් නැහැ කියලා. නමුත් ඔයාට රසවත්ම දේ වෙන්න පුළුවන්. නේ? ඒක අන්න ඉගෙන ගැනීම පුරුදු වීම හරිම වැදගත්. ඉතින් ඒ වෙනුවෙන් පළපුරුද්දක් තිබීම ගුරුවරයාට තාතිකින් වැදගත්. ඒ නිසා අපි විෂයත් එක්ක හැමතිස්සෙම ඉන්නවා. නේ? පේරාදෙනියේ වගේ ලොකු ගුරුකුල තියෙන විශේෂයෙන්ම ආර්ට් වලට සිංහල වලට ප්‍රධාන තැනක් තියෙනවා. එදිරිවීර සරච්චන්ද්‍ර වගේ සූරීන් බිහි වෙච්ච නේ අත්තනායකයන් හේරත් වගේ අයගෙන් දේශනා අහලා බොහෝ පළපුරුදු තියෙන මහාචාර්යවරුන් සම්බන්ධ වෙලා ඒ අත්දැකීමුත් එක්ක ලබා ගන්න අපි තවත් ඉගෙන ගන්නවා. තව තවත් අපි මේ විෂයෙන් ඈත් වෙලා නැහැ. තව තවත් ඉගෙන ගන්නවා. එතකොට අපි දන්නවා ඔය කට්ටියගේ මානසිකත්වය කොහොමද විභාගයකට මුහුණ දෙන්නේ කොහොමද අපිත් තවම විභාගවලට මුහුණ දෙන ඉඳලා මේක හරිම පහසුවෙන් අපි සම්බන්ධ වෙලා හොඳට ලස්සනට ඉගෙන ගන්න පුළුවන්. සමහර කෙනෙකුට බොහෝම පරිණත වෙච්ච විෂයේ හසල දැනුමක් අපි මහාචාර්යවරයෙක් ගමුකෝ. එයා ඔයාට උගන්වනවා වෙන්න පුළුවන්. නමුත් එයාට ඒ කාලෙත් එක්ක අත්දැකීම තිබ්බට දැන් තියෙන සමාජ රටාවත් එක්ක සම්බන්ධතාවයක් නැති වෙන්න පුළුවන්. ඒ හැඟීම දැනෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒක ශිෂ්‍යයාට අපිට ඇත්තටම අපිටත් මේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙනවා. ඉගෙන ගන්න කාලේ උනත් කැම්පස් එකේදී උනත් එහෙම වෙනවා. මොකද එයාලා කියන දේ දැන් මේක ප්‍රායෝගික වෙන්නේ නැහැ. නේ? දැන් අපිට පුස්තකාලයටම ගිහින් ඔක්කොම හොයන්න ඕනේද? නෑනේ අපිට ඉන්ටර්නෙට් ගැහුවම ඔක්කොම එනවා. නමුත් ඉන්ටර්නෙට් ගහන්න එපා අරකට යන්න. පුස්තකාලේ හොයාගන්නත් නැහැ පොත්. එහෙම ප්‍රශ්න තියෙනවා. ඒකත් ඒ කට්ටිය ඉන්ටර්නෙට් එක ගැන දන්නේ නැහැ. ඒකත් ඒක 100%ක් විශ්වාස නැහැ. පුස්තකාලයේ පොත තමයි 100%ක්ම විශ්වාස. අන්න ඒ නිසා ඒක ඇතැම් අවස්ථාවලදී අඩුපාඩුවක් වෙන්න පුළුවන්. ඒ වගේම අපේ පරිහානියට එහෙමත් නැත්නම් අපේ මේ කටයුතු අඩාල වෙන්න හේතු වෙන්න පුළුවන්. එතකොට ඔන්න ඔය විදිහේ ඒ නිසා අපි විභාග ලියන නිසා අපිට සහයෝගයෙන් කරගන්න පුළුවන් තියෙන වාතාවරණය වැඩි. ප්‍රශ්නාංක 2 සිට 8 දක්වා ඇති ප්‍රශ්න වලින් 4කට පිළිතුරු සැපිය යුතුයි. ඔන්න 8ක් තියෙනවා ප්‍රශ්න. එකෙන් 4කට තමයි පිළිතුරු ලියන්න ඕනේ. ඒ කියන්නේ අර ලොකු ප්‍රශ්න. ගුත්තිල කාව්‍ය ගත්තොත් එහෙම ගුත්තිල කාව්‍යයේ කතුවරයාගේ ප්‍රතිභාව පිළිබඳව
හැඳින්වීමක් කරා. අන්න ඒ වගේ ලකුණු 15ක ප්‍රශ්නයක් නේ. එතකොට සද්ධර්ම රත්නාවලියෙන් හෙළිවන සමාජ විවරණය පිළිබඳව හැඳිනා ගැනීමක් කරා. නැත්නම් සද්ධර්මා ලංකාරයෙන් එන ලාංකික දේශයේ භූ විෂමතාවය පිළිබඳව අදහසක් දෙයි. ඒකටත් පුහුණු වෙන්න වැදගත් වෙනවානේ. ඒකටත් පුහුණු වීම අතිශය වැදගත් වෙනවා. ඒකෙදි අපි ගොඩාක් ක්‍රම අනුගමනය කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම අපි මේ 2022 අයටත් ඒක කරගෙන යනවා. දැන් අපි භූ විෂමතාව ගැන අහනකොට භූගෝල විද්‍යාව සම්බන්ධ ගුරුවරයා ඔයාලට සම්බන්ධ කරගන්න අපේ පන්තියටම විනාඩි 10ක් 15කට සම්බන්ධ කරගන්න. එතකොට ඒ මිස් හෝ සර් අපේ ගුරු මණ්ඩලයක් නේ ඔයාලා දන්නවා ඇති. එතකොට එයා ඒ සර් හෝ මිස් කියලා දෙනවා ඇත්තටම ගම්පොළ යුගයේ මේ සමාජ තත්වයක් එක්ක දේශපාලන තත්වයක් එක්ක තමයි මේ පිහිටීම තිබිලා තියෙන්නේ. මෙන්න මේකයි කියන එක අපිට පැහැදිලි කරලා දෙන්න. මොකද අපි ඒ ගැන ඇත්තටම 100%ක් දන්නේ නැහැනේ. අපි ඒ සම්බන්ධව නෙමෙයිනේ කරන්නේ. නිසා ඒ අත්දැකීම අපිට ගන්න පුළුවන්. දැන් මමත් එහෙමයි. දැන් විශේෂයෙන්ම BC වගේ BC සරුත් එහෙමයි. BC සරුත් අපිට හම්බ වෙනවා. මොකද අපිට BC ප්‍රශ්න කිහිපයක්ම දෙනවා. සද්ධර්ම රත්නාවලියේ ජාතක කතා පොත, ගුත්තිල ජාතකය ඔය හැම එකක්ම සම්බන්ධ වෙනවානේ බෞද්ධ පැත්තත් එක්ක. එතකොට එයාලා මේ කාරණේ මෙහිමයි ධර්මානුකූලව මෙහිමයි ජාතක කතාව හැදෙන්නේ මෙහිමයි ඒ ටික පැහැදිලි කරලා දෙනවා. දැන් මමත් ඒ අයගේ පන්ති වලට සම්බන්ධ වෙනවා. සිංහල මික්ස් වෙන අවස්ථාවන් තියෙනවානේ. රසය ගැන දැන් ජාතක කතා වෙන සාහිත්‍ය රසය ගැන BC අය කරන අය නොදන්නවා වෙන්න පුළුවන්. දැන් ඔය අපි මෙහෙම කියමු බණ අහනකොට දැන් ඔයාලා ජාතක කතා අහලා තියෙනව ඕනේ තරම්. බණ අහන්න ගියත් දහම් පාසල් ගියත් කියන්නේ හාමුදුරනේ අපිට ජාතක කතාවක් කියන්නේ. මිස් අපිට ජාතක කතාවක් කියලා දෙන්න නේද? එහෙමනේ කියන්නේ. එතකොට අපි කියනවාද මේකේ සාහිත්‍ය රසය උපමා රූපක මේකයි ඔය කතන්දර කියනවාද? නෑනේ. ජාතක කතාව කියනවා අනේ බෝසතාණන් වහන්සේට දේවදත්ත නොයෙකුත් හිරිහැර කරා ගල් පෙරළුවා ඒ කාලෙත් එහෙමයි වඳුරෙක් වෙලා ඉපදිලා කියලා කියනවා. එතකොට අපේ අය සාදු කියලා මේ පොර ඉවරයි. ඉතින් හරියම ධර්ම රසයක් උපදේශයක් ලබාගෙන යනවා. නමුත් සාහිත්‍ය අතින් වටිනාකමක් තියනවා කියලා අපේ උපාසකම්මලා දන්නවද වැඩිහිටියෝ? නෑනේ නේද? ඒක BC අය නොදන්නවා වෙන්න පුළුවන්. ඉතින් ඒක මම ගිහින් පොඩ්ඩක් පැහැදිලි කරනවා. මෙහෙමයි. එතකොට ළමයිගේ ඔළුවට අදහසක් එනවා. සාහිත්‍ය පැතිකඩ මේකයි. ගුත්තිල ජාතකයේ අඩි පොතේ කියනවට වැඩිය කොයිතරම් රසවත්ද? මේ කවි වලින් මේ කෞසිලුමින කොයිතරම් රසවත්ද? පබාවතිය ගැන අනේ ලස්සනට කියලා තියෙනවනේ. දැන් මෙයාලට කෞසිල් මේ ජාතක කතාව කියනවාට වැඩිය කුස ජාතකය කියනවාට වැඩිය ආසයි කෞසිලුමින කියවා. සාහිත්‍ය රසය. එතකොට අපිටත් මේ පැත්ත එහෙම හම්බ ඉතිහාසය ගැන නේද? එතකොට අපිට යුග ගැන කතා කරන්න තියෙනවා. එතකොට ඉතිහාසයේ මේ සම්බ වෙලා ඒ අය කියන මේ විදිහට දේශපාලන තත්ත්වයන් නිසා තමයි යුග මාරුනේ. ඒ කතාව ඔයාලට අවබෝධයක් දෙන්න. ඉතින් ඒක හරිම වැදගත්. මොකටද අපේ මේ ලකුණු ටික රැක ගන්න. දැන් 100 රැක ගන්න එපෑනේ. අර මැච් එකේ වගේ ෆීල්ඩින් කරගෙන යන්නේ. රැක ගන්න ඕනේ. එතකොට මෙන්න මේ ප්‍රශ්න අපි ප්‍රශ්න ලියලා සාකච්ඡා කරලා අභ්‍යාස කරලා නොයෙකුත් ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා. සින්දු විචාරය මේ සාහිත්‍යයේදී හරිම වැදගත් ජීවිතයට නේ. අපි සින්දු විචාර තියෙනවා, කවි සංවාද නේ. කවි සංවාද වලින් අපිට මේ තේරෙනවා විරිත් භාවිත එහෙමනේ තාලයට එක තාලවලට කවි කියන විදිහ. ඒ වාගේ සංවාද අපිට දැන් මේකෙන් සම්බන්ධ කරගන්නත් ලේසිනේ. අපි හෝල් ක්ලාස් කරනවා වගේ නෙවෙයි. ඒ නිසා අපි විභාගයට එක්ම Zoom එකෙන් නැදීලා තියෙන ඕන කෙනෙක් සම්බන්ධ කරගෙන ඒ අයට දක්ෂ කවි කියන්න පුළුවන්, සින්දු කියන්න පුළුවන් සම්බන්ධ කරගෙන ඒ අයත් එක්ක මේ සාහිත්‍ය රසාස්වාදයේ නිරත වෙනවානේ. තව තවත් සිංහලයට ආසා වෙන්න, කවියට ආසා වෙන්න, සාහිත්‍යයට ආසා කරන්න මොටිවේෂන් එකක් අපි ගන්නවා. අනිවාර්යෙන්ම ඒක අපි පවත්වනවාමයි. ඒ විෂයට අනුබද්ධව.
දැන් ජාතක කතා කිව්වත් නිකම් යට ගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් ඕක පොත කියවගෙන යන විදියනේ. ඒක වැඩක් නෑ රසයක් නෑ. නමුත් මෙහෙම කිව්වොත් යට ගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙනෙකුන් රාජ්‍ය කරන සමයෙහි නේ. එතකොට අපිට අවබෝධ වෙනවා මේක අපිට ව්‍යාකරණයේ පවා තේරෙනවා මේක සංදි පදයක් මේක නිපාතයක් මේක මේ වගේ පදයන්නේ උක්තාක්‍යාතයක් නේ. ඒක පවා දැනෙනවා රසයක් දැනෙනවා බණ කතාවක් කියලා තේරෙනවා. ගුත්තිල කාව්‍යයක් ගත්තත් එහෙමයි. රූරසේ අඳිනාලෙසේ අඳ තිදිවි දූලියත ඔය වගේ ලස්සන. ඉතින් අපිට ලොකුවට කවි කියන්න බෑනේ. කවි කියන්න මේක අපේ අතර ගෲප් එකේ ඉන්න පුළුවන්. ඒ අය එක එක තාලෙට එක එක විදිහට තියෙන කවි. එතකොට නාට්‍ය නේද? නාට්‍ය කොටස් අපිට බලන්න පුළුවන් YouTube වලින් අරන් නැත්නම් වෙනත් විදිහකට ඒ වගේ නොයෙකුත් ක්‍රම ඔස්සේ අපිට මේ ලකුණු 60 රැක ගන්න පුළුවන්කම තියෙනවා. වගේම රසයට ගැති වෙලා රසවත් බව ඔයාලට නවකතාවක් කියනවා කියන එක අපිට රසයක් නේ. ඉස්සර අපි කිව්වේ ගෙවල් වලටත් හොරෙන් හංගගෙන නවකතා නේ. නවකතා කිව්වේ හංගගෙන. දැන් අපි ෆෝන් වලින් නවකතා කෙටි කතා කියවනවා නේ. කෙටි කතාවක් තියෙනවා. ඉතින් ඒවාගෙන් රසයක් ලැබු. දැන් ඔය ෆෝන් එකෙන් එකතු කරලා වෙන වෙන PUBG ගහන්නයි Free Fire ගහන්නයි ගිහින් තමයි ඔය කියලා වෙලා මේ කේස් එක වෙරළා. ඉතින් ඒකෙන් ඒක විතරයි දැන් රසයක් කියලා දාන්න. ඒකත් කරගන්න ඕනේ. නමුත් ඒකම නෙමෙයි රස. නවකතා බිහි වෙනවා අදත් එක රිලීස් වෙන්න ඇතිනේ. අපි මේ පිළිබඳව ඉන්නවනම් ඕනේ තරම් නවකතා තියෙනවා. ඔයාලා නවකතා කියවලා නැත්නම් අනිවාර්යෙන් කියන්න ඔය ගම්පෙරළිය නේද? මේ කල්ලි යුගය, මලගිය ඇත්තෝ, මලෝන්ගේ අවුරුද්ද ඔය වගේ නවකතා කියවනකොට තමයි දැන් තියෙන නවකතා මොනවාද කියලා හිතෙන්නේ. එතකොට දැන් හොඳ නවකතාවක් ආවොත් අගය කරන්න පුළුවන් වෙන්නේ නවකතාව දැනගෙන හිටියොත් නේද? අපි ගොඩාක් චිත්‍රපටි බලලා තිබ්බොත් තමයි දැන් එන චිත්‍රපටිය හොඳද නරකද කියලා කියන්නේ. දැන් අපි ඉංග්‍රීසි ඒවා බලලා තමයි කියන්නේ මේ අප්පු සිංහල ඒවා මෙලෝ රහක් නැහැ කියලා. නේ. එතකොට අපි ටැමිල් ඒවා බලලා තමයි කියන්නේ මේ දේවල් මෙලෝ රහක් නැහැ කියලා. සින්දුවකුත් එහෙමනේ. සින්දුව අහලා තමයි අපි එකිනෙක සංසන්දනය කරලා බලන්නේ. අන්න ඒ නිසා ළමයි මේක කියවන්නම ඕනේ. එතනම සිංහල කියන්නේ ඉතින් කියවීමක් තමයි. නේ. තව එක එක පොත් මේ අමාරුවෙන් කියවන්න දෙයක් නෙමෙයි. රසවත්ව කියවන්න දෙයක්. සද්ධර්ම රත්නාවලිය අපේ සිංහල සම්භාව්‍ය සාහිත්‍ය ගද්‍ය සාහිත්‍යයේ තියෙන වටිනාම රසවත්ම කෘතිය. දැන් ඒකේ ඔය බැද්දේගම සිරිවංශ හාමුදුරුවෝ කියලා තියෙනවා සද්ධර්ම රත්නාවලියේ කොටසක් හරි අපේ ගෙවල් වල පැරණි ගෙවල් වල තිබ්බේ නැති තරම්. ඒ කියන්නේ අනිවාර්යෙන් කොටසක් හරි තියෙනවා. සද්ධර්ම රත්නාවලිය ගැනත් එහි කතුවරයා ගැනත් සිංහල මිනිසුන්ට කියලා දෙන්න උත්සාහ කරනවා කියන්නේ හරියට සිංහලයාට බත් ගැන කියන්න යනවා වගේ කිය. අපිට ආයේ බත් ගැන හඳුන්වා දෙන්න ඕනේද? අපි කියන්නම්කෝ නේද බත් ගැන. ඒ ඉඳන් ඉසට් යනවා නේ. අපිට පිටරට කෙනෙක් සුද්දෙක් ඇවිල්ලා මේ බත් ගැන කියන්නේ. අපිට අපි කියලා දෙන්නම් නේද උට බත් ගැන. අන්න ඒ වගේ සද්ධර්ම රත්නාවලිය ගැන කියලා දෙන්න යනවා කියන්නේ මේ බත් ගැන කියලා දෙන්න යනවා වගේ. එතකොට පැහැදිලි වෙන්නේ මොකක්ද? ඒ තරම්ම සාහිත්‍යයට සමීපයි මිනිස්සු. ඒ තරම්ම කියවනවා. ඒ තරම්ම රසවත් පොත. දැන් අපිට සද්ධර්ම අලංකාරය නේද? ජාතක කතා ඇයි අපි දැන් ඒකෙන් ඈත් වෙන්න යන්නේ? ඒ නිසා ඒ රසය ගණ්ඩයි අපි ඉගෙන ගන්න. ඒ රසය ගණ්ඩයි අපි මේ මැච් එකට ප්‍රැක්ටිස් කරන්නේ. ඒකට එන්න මේ සියලු දේවල් රසය ඔයාලට මම ලබලා දෙන්න උපරිමෙන්ම උත්සාහ කරනවා. විවිධ ක්‍රම භාවිතා කරලා අපි අලුත් විදිහට ඉන්නේ නේද? අපිට ඕනේ තරම් ඉන්ටර්නෙට් එකේ Google ඕනේ තරම් තියෙනවා. ඒ හැම දෙයකින්ම උපයෝගී කරගෙන කරන්න පුළුවන්. මේක නෝට් කිව්වට පුළුවන්. දැන් ඔයාලට සද්ධර්ම රත්නාවලිය අරන් කියවන්න පුළුවන්.
හරියනවද නැහැ. නෝට් නම් ඕනේ තරම් තියෙනවා. සටහන් ඕනේ තරම් තියෙනවා. නේ? ඒවා තිබ්බට විභාග ලියන්න පුළුවන් නම් ඔයාලා පන්ති යන්න ඕනේ නැහැ, ඉස්කෝලේ යන්න ඕනේ නැහැ. කැම්පස් යන්න ඕනේ නැහැ අපි කවුරු. නේ? අපිට පොත් අද පොත් නැද්ද ඕනෙම තරම්. අපි උසස් පෙළට ගියොත් එහෙම පොත් කඩේකට පොත් ඕනේ තරම් තියෙනවා. කියවලා එහෙම බෑ. ගුරුවරයෙක් අත්‍යවශ්‍යයි. විශේෂයෙන්ම උසස් පෙළට වගේ හරියටම විෂය නිර්දේශයට සූදානම් වෙන්න ඉන්න පිරිසක් හැටියට. නිසා ඒක ඔයාලා හරිම කල්පනාවෙන් තීරණයක් ගන්න තමයි. හරිද? එතකොට තමයි ගුණවත්. එතකොට මේකේ අනිත් පැත්ත ගුණවත් භාවය. හරිද? දැන් ජීවත් වීමේ කලාව ඉගෙන ගන්නකොට සාහිත්‍ය තුලින් ඉබේම ගුණවත් කෙනෙක් වෙනවා. නේද? ගුණවත්කම හරිම වැදගත්. පෞල් ජීවිත ගත කරන්නත් ගුණවත් බව තියෙන්න ඕනේ. එහෙම නැති වුණොත් තමයි මිනිහා මරලා වෙනත් මේ මිනිහෙක් එක්ක යන්නේ. අම්මා තාත්තට වස දෙන්නේ ගෑණි මිනිහා එකතු වෙන්න ඕනේ නේ. PUBG ගහන්න අම්මගෙන් සල්ලි හොරකම් කරන්න. අම්මලා මරන්න ෆෝන් එකක් අරන් දුන්න නැත්නම් ගහන්න යන්නේ ඇයි? අර කියන්නා වූ මේ ගුණවත්භාවය නැති වෙනකොට. ගුණවත්භාවය. ඉතින් මේකෙදි ඔයාලට හොඳ සාහිත්‍යකාමී මනසක්, රසවින්දනාත්මක මනසක් ඇති වෙනවා. කාට හරි ගහනවා දැක්කොත් ඔකට හොඳ වැඩේ ගහපන් කියන එක නෙමෙයි. අනේ පවුනේ කියලා හිතෙනවා. ඒ ජීවත් වීමේ කලාව. අනේ පවුනේ කියලා හිතෙනවා. මේ අපි හතුරෙකුට ගැහුවත් අපේ මිනිස්සු අනේ පවුනේ අලියනවා ගෙවල් වලට නේද? එතකොට මරන්න තරහ. නමුත් අලිය මැරලා ඉන්න අනේ පවුති මේ සද්දන්තය නේද? නමුත් ඔහොම ඉන්නේ මිනිස්සු කීයද? 120ක් විතර. 180ක් ඉන්න හොඳ වැඩි කපපන් මරපන් ගැහුවොත් ගාලා කොටලා නැති කරලා දාපන්. ළමයාට උනත් හරි කමන්නේ අම්මා තාත්තට හරි කමන්නේ. මේ ඔය බලු කූඩුවල් වල එහෙම දාගෙන පහුගිය දවස්වල පෙන්නුවේ නේද? දෙමව්පියන් සලකනවා. ඒ தත්ත්වයට මනසක් ආවේ කොහොමද? මෙන්න මේකින් සමහර විට ඒ අය ගොඩාක් උගත් අය වෙන්න පුළුවන්. ඉංජිනේරුවෝ වෙන්න පුළුවන්, ડોක්ටර්ස්ලා වෙන්න පුළුවන්, නොයෙකුත් පැතිකඩවල ඉන්න අය වෙන්න පුළුවන්. ඉතින් ඒවා නැතුව ජීවත් වෙන්න හරි හම්බ වෙනවා. ඒකම ලොකු දෙයක් නේද? අන්න ඒ නිසා මේ ලකුණු 60 දැක ගැනීම හරිම වැදගත්. 100 දැකයි. එතකොට අපි මේකේ තියෙන ඔන් සයිඩ් එක ඕෆ් සයිඩ් එක කියමුකෝ අපි සාහිත්‍ය. ඒ පැත්ත ඔන්න සූදානම් දැන් ආරක්ෂිතයි. ඒ 100 නම් රැකගත්තා. ඊගාවට දෙවෙනි පත්‍රයේ කාලයේ පැය 3යි ඒකටත් කියවන්න විනාඩි 10ක් වෙනවා. පළවෙනි කොටස බහුවර්ණ ප්‍රශ්න 20කින් සමන්විතයි. කෙටි ප්‍රශ්න 20ක් තියෙනවා. ඒකට ව්‍යාකරණ සම්බන්ධ ඔක්කොම දේවල් එනවා. අපි පේපර් බලමු ලබන සතියේ වගේ. එතකොට ඒකට ව්‍යාකරණ සම්බන්ධ ඔක්කොම දේවල් එනවා. ලකුණු 20ක් තියෙන්නේ. එක ලකුණු ගන්න. ඒකට හරියටම සූදානම් වෙන්න ඕනේ. ඒක හරිය ලේසි. අක්ෂර ගැන එන්නනේ විශිෂ්ට කියලා දෙනකොට මේකේ නිවැරදි අක්ෂර වින්‍යාසය කියන්න පද 3ක් දීලා පද 4ක් විතර දීලා නිවැරදි අක්ෂර වින්‍යාසය. ඒක අර ප්‍රැක්ටිස් එක තමයි ඕනේ. මේක තනි කරම මොකද්ද අර ක්‍රිකට් මැච් එකම තමයි. මම මේකයි ගත්තේ. ප්‍රැක්ටිස් වෙන්න ඕනේ ප්‍රැක්ටිස්. මේක O level වගේ නෙමෙයි. මේක පාඩම් කරලත් බැරි ඒවා තියෙනවා. දැන් අපි ගමුකෝ මෙහෙම උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම ස්වර අකුරු ඊට පස්සේ ස්වර අකුරු වචන දෙකක් ගතකුරු අක්ෂර කියලා තිබ්බා කියන්නේ. ස්වර අකුරු ගතකුරු අක්ෂර. ඕක හරිද? වැරදිනේ. ගතකුරු නම් මේ ගතකුරු නම් මොනවාද? අක්ෂර වෙන්න බෑ අකුරු වෙන්න. ස්වර නම් අක්ෂර වෙන්න ඕනේ අකුරු වෙන්න බෑ. ඒ වගේ සිද්ධි තියෙනවනේ. එතකොට ඒවා පාඩම් කරලම බෑ. ඒවා භාවිතය තුලින් දැනගන්න ඕනේ. දැන් අපි දේශීය පුවත් කියන්න පුළුවන්. දේශීය පුවත් කියන්න බෑනේ. තත්සම තත්බව ભેදයක් තියෙනවා. දේශීය නම් ප්‍රවෘත්ති. එතකොට අපිට මේ ප්‍රවෘත්ති කියනකොට එහෙම ඔය වගේ ගොඩාක් වචන අහු වෙනවා. නේද? දේශීය පුවත්. දේශීය පුවත් කියන්න බෑ. ඔන්න ඔය වගේ ඒවා පාඩම් කරනවද අපි ඕක? උදේ පාන්දර 3ට ඉඳන් නැගිටලා ඕකට පාඩම් කරනවද? නැහැ. භාවිතයේ තුලින්.
නේද? අන්න ඒකටයි ඉගෙනීම වැදගත් වෙන්නේ. ඒකට ඔය වගේ ප්‍රශ්න 20ක් වෙනවා කෙටි. එතකොට ඒ වගේ ලකුණු 20 ගන්න හරියම පහසුයි. ඕකේ වැදගත් වෙන්නේ ලකුණු 20 ගන්න එක නෙවෙයි. මොකද්ද? කාලය ඉතුරු කරගන්නේ. ඕක විනාඩි 10කින් විතර ඉක්මනට අපි දැක්ක ගමන්ම ලියාගෙන යන්න පුළුවන් නම් මාක් කරගෙන යන්න පුළුවන් නම් ඊගාව ප්‍රශ්න වලට ඕනේ තරම් කාලය ඉතුරු වෙනවා. නිසා ඇත්තටම මේකට තියෙන ප්‍රශ්නේ ලකුණු 20 ගන්න එක නෙවෙයි, ලකුණු 20 රැක ගන්න එක නෙවෙයි, වෙලාව රැක ගන්න. හොඳට ඒකට පුහුණු වෙන්න ඕනේ. ඊගාවට දෙවෙනි කොටසේදී ප්‍රශ්න 7ක් තියෙනවා. එයින් 2 3 ප්‍රශ්න ඇතුළුව ප්‍රශ්න 4කට. ඔන්න ඒකේ ප්‍රශ්න 4කට විතරයි. හරිම ලේසි පේපර්ද. මේක තමයි A level පේපර් එක. අය වෙන දෙයක් නෙවෙයි. මේකට ඉතින් ඒකනේ ඔය ගොඩාක් ඒ අය ගරන් මේ මොකුත් හම්බුන්නේ නැහැ කිය කෑ ගහන්නේ. ඒකක් ගන්න ලේසි. මේකේ ඒකක් ගන්න නෙමෙයි අපිට අමාරු දෙන්නේ. මොකද්ද? 90ට වැඩි ඒකක් ගන්න. නේද? 90ට වැඩිය ඒකක් ගන්න ඕනේ. හරිද? මේ 90ට වැඩිය ඒකක් අපි ගත්තා නම් මේ ළඟදිම මේ අවුරුදු කිහිපයකට කලින් ඔයාලට අනිවාර්යෙන්ම ගන්න පුළුවන්. හරි. ඔයාලා දැන් අපිටත් වැඩිය දක්ෂයි, බොහෝ දේවල් තියෙනවා කරන්න පුළුවන්. මේ හැම දෙයක්ම තියෙනවා. ඒ නිසා මේ ඒකක් අරන් දිස්ත්‍රික් රෑන්ක් එකක් දාලා නේද? මමත් ඔය 50 ගණන් දිස්ත්‍රික් රෑන්ක් එක. ඒ වගේ A level හුදට ගත්ත හැකි ලකුණු. ආයේ වෙන කැම්පස් ඉල්ලන්න ඕනේද? නෑ. ලොකුම කැම්පස් ඉල්ල දැන් ආර්ට් වලින් එහෙම පේරාදෙනියට එන්න අමාරුයි. ඒක දන්නව නේද? මම පේරාදෙනිය හොඳයි කියන එහෙම කතාවක් නෙමෙයි. එතන පේරාදෙනියට එන්න ටිකක් අමාරුයි. කොමර්ස් වගේ ගන්නකොට පේරාදෙනියට එන්න පුළුවන්, ජපුර වගේ යන්න අමාරුයි. එහෙම පැතිකඩක් තියෙනවා. ඔය එක එක පැතිකඩ තියෙනවා. මේ කොළඹත් එහෙමයි. එතකොට හැබැයි විශ්වවිද්‍යාල අතර පේරාදෙනියකට ඉන්නවත් දැන් මට කොහෙම ඕනේ පේරාදෙනිය හොඳයි කියලා කියන්න. නමුත් එහෙම දෙයක් තියෙනවා. අනික පේරාදෙනිය ටික ලස්සනයි. ආර්ට් කරන්න ඉතින් සුපිරි නේද? මේ හොඳ නිදහසේ ඉගෙන ගත්ත හැකි, ආදරය කර හැකි, හැම දෙයක්ම කර හැකි. නිසා මේකෙදි කරන්න ඕනේ මහන්සි වෙලා මේක කරගන්න. ඒ නිසා ලොකු හොඳ ඒකක් තිබ්බනම් අය දැන් කැම්පස් පොත පුරවනකොට දාන්න තියෙනවා මේ තමන් කැමති කැම්පස් පහ පිළිවෙලට. ඒ කියන්නේ පේරාදෙනිය, ජාපුර, යාපනය කොහොම දැම්ම හැකි. තමන් ඉස්සෙල්ලාම කැමති කැලණියට යන්න නම් කැලණියට දැම්ම. මේකෙදි දැන් ඔයාට සුපිරි ඒ තුනක් තිබ්බොත් එහෙම මොකද? මම යන්න කැමති මේ කොළඹ විශ්වවිද්‍යාලය කියලා දැම්මා. ඒ ඇති. ඒකට කෙලින්ම ගන්නවා. මම යන්න කැමති මේ කැලණිය විශ්වවිද්‍යාලයට දැම්මා. ඒ ලකුණු හොඳ හැටියට තෝරන්න. නැත්තම් ඕක එල්ලි තිබ්බොත් එහෙම ඉතින් පහම දානවා. පහ දාලා තව බැරි වුණොත් එහෙම වරහන් ඇතුලේ තව එකක් විතර දෙකක් තුනක් දා ගන්නවා. කොහොම හරි මොකක්ද හරි සෙට් වෙන්නේ කියලා. ඊට පස්සේ ඒකත් ස්පෙෂල් කරලා ගන්න. තර්ක ශාස්ත්‍රය කරපන්. ඉතිහාසය කරපන්. Taman කැමතිත් නැහැ. සිංහල කරපන්. සිංහල යා ස්පෙෂල් කරන්න කැමතිත් නැහැ. සිංහල කරපන්. එහෙම නැත්නම් බෞද්ධ අධ්‍යයනය කරපන්. එහෙමත් නැත්නම් භූගෝල විද්‍යාව. මම භූගෝල විද්‍යාව කැමතිම නැහැ. ස්පෙෂල් කරලා ගන්නවා කියන්නේ ඒක. අර නැවෙන් යනවා බෝට් වින් යනවා කියලා අහලා නැහැ. ඒක ඕවා දැනගන්නේ අපි කතා බහ කරනවානේ. ඒ ඉදිරියේදී. එතකොට එහෙම වෙන්න ඕනේ. මේක හරියම මේ ප්‍රශ්න 4කට මෙතන උත්තර ලියන්න තියෙනවා. ඒකෙදිත් අවබෝධයේ ප්‍රශ්නයක් දෙනවා. ඡේදයක් දීලා ඔයාලට අවබෝධ කරගන්න පුළුවන්ද කියලා. ඒවත් කටපාඩම් කරලා නෙමෙයිනේ. ඒවත් භාවිතයේ තුලින් පුහුණු වෙලාම තමයි ගන්න ඕනේ. ඒවා අපි මේ සාකච්ඡා කරත් ඔයාලට ලියා ගන්න ලේසි. සාරාංශකරණේ හරියම වැදගත් දෙයක් නේ. ඔයාලට ලියුමක් හරි ලියා ගන්න එකතු කරගෙන වචන ටික. එතකොට ව්‍යාකරණ හරියම වැදගත් ඒකෙදි. සංදි සමාස එහෙම ඕනේ වෙනවා. ඒවා අපි කියලා දෙනවා. එතකොට ලකුණු 13 රැක්. රචනයනේ රචනා එහෙම ලියලා තියෙනවා. දැන් ඊට එහා ගියපු රචනා ලිවිල්ලක් අපිට මේකෙදි හම්බ වෙනවා. එතනින් එහා ගියපු රචනා ලිවිල්ලක්. ඇත්තටම මේ රචනාව තුලදී මේ අද වෙන ඒවා තමයි වැඩිපුර. අද වෙන්නේ. දැන් අපිට අනිවාර්යෙන් එනවා කොරෝනා වසංගතය ගැනනේ. කොරෝනා වසංගතය
පාලනය කරගන්න ඔබේ යෝජනාව. එතකොට හොඳ පැහැදිලි සාර්ථක යෝජනා අපි කතා. ඒකට තමයි අපිට ඉන්ටර්නෙට් ඕනේ, තාක්ෂණي ඕනේ, මේ Facebook ඕනේ, මේ හැම එකම ඉන්නත් ඕනේ. හරිද? මේ මන්නම් කියන්නේ නැහැ Facebook delete කරලා පාඩම් කරන්න. මේ ඒවා මං කියන්නේ නැහැ. ඒ වගේ ඉන්න ඕනේ. ඉගෙන ගන්න කෙනා ඒකේ ඉන්න ඕනද නැද්ද කියලා දන්නවා. මම හැමදාම Facebook එකේ ඉන්නේ පොතක් පාඩම් කරන්න බෑ, හරියන්නේ නැහැ, ෆෝන් එක අයින් කරන්න වෙනවා. කතන්දර වැඩක් නැහැ. ෆෝන් අනිවාර්යෙන් තිබ්බ කෙනෙක් තමයි 90ක් විතර පාස් වෙලා තියෙන විභාග. තමන්ට ඕනේ නම් ෆෝන් එකේ ඉඳලා හරියනවද අරගෙන? ඒකම එකක් නෑ. හරියටම වැඩේ කරගන්නයි ඕනේ. දැන් නම් ෆෝන් අයින් කරලත් බෑනේ නේද? දැන් ෆෝන් එක අනිවාර්යයි. ඒ නිසා ඒක හරියටම දැනගන්න ඕනේ. දැන් කවුරුත් කියන්න දෙයක් නැහැ, තමන් දැනගන්න. එතකොට මේ අපිට වැදගත් වෙනවා ආය රචනයේදී. එතකොට ආය මහින්දාගමන වගේ පැරණි එකක් එන්නත් පුළුවන්. ඒකටත් අපි සූදානම් වෙනවා. කාලෝචිත මාතෘකා තමයි. සමහර විට එන්න පුළුවන් මේ ඔය ක්‍රීඩාව සම්බන්ධව. ලංකාවේ ක්‍රීඩාව පසුබෑමකට ලක් වෙලා. ඒ වෙනුවෙන් මොකද්ද කරන්න පුළුවන්. එතකොට මේකෙදි හරිම වැදගත් නිකම්ම රචනයේ තියෙන මේ තමන්ගේ යෝජනා නේ, තමන්ගේ චෝදනා, මේවා ඔක්කොම එකතු වෙලා තර්ජනාත්මකව හොඳට ගහපු විචක්ෂණශීලී බුද්ධිය ගන්න කියලා සිලබස් එකේ කියන්නේ ඔන්න ඕක. හොඳ දරුණු ලොකු කෙනෙක්. මේ දැන් ඔයාලා ලොකු කෙනෙක් නෙනේ. දැන් උසස් කියන්නේ ඒක උසස් පෙළ. ලොකු කෙනෙක් ලියන උත්තරයක් ඒකට දක්වන්නට ඕනේ සැරටම. අපි කියන්නේ සැරටම කරා කියලා. සැරටම කරන්න ඕනේ. එතකොට ලකුණු අනිවාර්යෙන් 23ක් 24ක් 25ක් හම්බ වෙනවා. හැබැයි වැල්වට ආරං කියලා හරියනවද? නෑ නෑ. එක එක වටේ ගිහින් මේකට බෑ. කෙලින්ම අදහස දෙන්න ඕනේ. වචන 350ක් විතර ලියන්න තියෙන්නේ. ඒකෙදි ලොකු අදහසක් දෙන්න තරම් ඉගෙන ගන්න ඕනේ. දැනීමක් තියෙන. දැන් නිකන් ඔයාලා ගෙදර ඉඳන් අල්ලපු ගෙදර ඉන්නේ කවුද? පාරේ ගියේ මොකಾದ කියලාවත් දන්නේ නැතුව කොහොම එකක් හැදුනා වගේ ඉඳලා හරියන්නේ නැහැ. උසස් පෙළ ලියන්න. නේ? වටේ තියෙන චිත්‍රපටියේ ඉඳලා ඔක්කොම දැනගෙන ඉන්න ඕනේ. ඒවා අපි සාකච්ඡා කරමු. චිත්‍රපටිෂන් බලන්නත් තියෙනවා. මම ඒවා කියන්නම්කෝ. සින්දු අහන්න ඕනේ. නේ? ගොඩාක් දේවල් තියෙනවා. මේක හරිම රසවත් විෂයක්. නේ? අපි දැන් මේ විද්‍යාව කරනවා සින්දු අහන්න එපා, චිත්‍රපටි බලන්න එපා, ටීවී බලන්න එපා කියලානේ කියන්නේ. මේකේ එහෙම නෑ. සින්දුවක් අහන්න, චිත්‍රපටිය බලන්න, නේ? සෙල්ලම් කරන්න යන්න, කවි කියන්න, සින්දු කියලා බජව්වක් දාන්න, පාටියක් දාමු, පැදුරු පාටියක් දාමු, මියුසිකල් එකකට යමු, නාට්‍ය බලන්න යමු, ෆිල්ම් එකක් ඇවිල්ලා අලුතෙන් ඒක බලන්න යමු. ඒවා කියන්නේ මේක. එහෙනම් මේක බෝරින් නෑ. හරිම රසවත් ගාති ආතල් එකක්. ඉගෙන ගන්න එක ආතල් එකක් කරගන්න පුළුවන්. නේ? එතකොට ලකුණු 25ක් එතන 25ක් ඈ. එතකොට ඊගාවට සාදොස්තැන් නිදොස් කිරීමට ලකුණු 15. ඔකත් හරිම වැදගත් ප්‍රශ්නයක්. අපි පන්සල් ගියේමු. හරිද? නෑ. අපි පන්සල් යයි. වැරදිනේ. අපි පන්සල් යමු. අන්න ඕවා ටික ඒ නීති තියෙනවා මේ 50ක් විතර පාඩම් කරගන්න තියෙන්නේ. නිකම්ම ලකුණු 15. වාක්‍ය 10ක් විතර එන්නේ. කර්මකාරක එහෙම. නේ? එතකොට ලකුණු 15. හරිම පහසු. ඒ ටික අපිට ඕක අවුරුදු දෙකක් යනකොට ඕක පාඩම් කරගන්න බෑ. පාඩම් කරන්න ඕනෙත් නෑ. අපිට ඕක භාවිතයෙන්ම මේ දැක්ක ගම දැන් අපි පන්සල් යමු කියන්නේ නැතුව අපි පන්සල් යයි කියලා තිබ්බොත් ඕක පාඩම් කරේ නැතත් අපි දකින්නකොටම හිතෙන්නේ නැද්ද වැරදි කියලා? තියෙනවනේ අර මේ ඉංග්‍රීසි වල be verb එකක් ආවම ing එන්න ඕනේ වගේ නේ. I am singing වගේ තිබ්බොත් එහෙම am ආවොත් ing එන්න ඕනේ වගේ නේද? ඒක නැති වුණොත් එහෙම අපිට ඒක දැක්ක ගමන් ඉගෙනගෙන නැති වුණොත් තේරෙනවා. අන්න ඒ වගේ නේද? එතකොට මේකෙදි අන්න ඔය විදිහේ මේ සාදොස් නෑම. එතකොට මේ කර්මකාරකයට හරවන්න ඒ ටික ඒවා කියලා දෙනවා. බොහොම රසවත්. මේ ව්‍යාකරණයත් සාහිත්‍ය තුලින්මයි අපි ගන්න. මේ ඔක්කොම ව්‍යාකරණාංග මොකේද තියෙන්නේ? අපේ සාහිත්‍ය නිර්දේශේ තියෙනවා. ඒක හඳුනා ගන්න ඕන. උක්තාක්‍යයද තියෙනවා.
කර්මකාරක වාක්‍ය තියෙනවා. කර්තෘකාරක වාක්‍ය තියෙනවා. රචනාවට අදාළ කරුණු තියෙනවා. නේ? ව්‍යාකරණ අනුඅංග ඒකේ තියෙනවා. සංදි සමාස තියෙනවා. ඒව හඳුනාගත්තම ඉතින් ව්‍යාකරණ දන්නවනේ. ආයෙ එතනින් එහාට දෙයක් තියෙනවා. ඒක අපි එතන ලකුණු 15ක් අපිට තියෙනවා රැක ගන්න. එකක් හරි වැරදුනොත් ලකුණු අඩු වෙනවා. ඊගාවට ළමයි ව්‍යාකරණමය අනුඅංගයේ තේරීම. ඒ කියන්නේ වචන ටිකක් දීලා ඒක සංදි පදයක්ද, නිපාතයක්ද, උපසර්ගයක්ද කියලා ලියන්න ඕනේ. දැක්ක ගමන් හඳුනා ගන්න තියෙන්නේ. පොඩිම පොඩි දෙයක්. වාක්‍ය 5යි. මේ පොඩිම පොඩි දෙයක්. මේක සංදියක්ද, තද්දිතයක්ද, නිපාතයක්ද මොකක්ද කියලා ලියන්න තියෙන්නේ. හරියම පොඩි දෙයක්. මේ අවුරුදු දෙකට අපිට ඕනි තරම් ඒක ඉගෙන ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ ලකුණු 15ද අපිට මේ ප්‍රශ්න 4 මදි. දැන් ඔයාලට පේපර් එක ගත්තම අඩි අරකල් ලියන්න තිබ්බනම් හොඳයි කියලා. එහෙම කියලා වැඩියෙන් එහෙම ලියන්න එපා. නේද? මේ මට අනේ ප්‍රශ්න 5 මදි. මම ප්‍රශ්න 6ක් විතර ලියනවා. 7ක් විතර ලියනවා. දන්නවා වැඩි වුණාම එහෙම වෙනවනේ. ඒ තරම්ම පහසු කොයිද තෝරගන්නේ කියලා අමාරුයි. ඒකින්ද ලකුණු 90ට වැඩිය පහසුවෙන්ම ගන්න පුළුවන්. ඊගාට ආයෙත් ඒකමනේ. සංදි සමාස මේ ව්‍යාකරණ ටික දැනගත්තාම ඔක්කොම ගැහුවා. ඒක අන්න මැච් එකට යන් අපි ආපහු. ක්‍රිකට් මැච් එක. ඉතින් බෝල් ගහන දේ ගැන දැනගත්තාම හොඳට ෆීල්ඩින් එක ගැන රැකගන්න දැනගත්තාම රැක්කේ. දුවලා පැනලා අර එක්සර්සයිස් ටික කරලා මේ තිබුණාම උඩින් ආවත් පැන්න හැකි යටින් ආවත් පැන්න හැකි අපේ බෝලේ ගම් දාලා වගේ ඇලෙනවා අහු වෙනවා නේද ආය හොඳට ඒ වගේ සංදි සමාස ටික දැනගත්තාම ව්‍යාකරණාංග ටික දැනගත්තාම මේ ඔක්කොම ටික කරගත්තා. ඊකට 6 වෙනි ප්‍රශ්නෙත් එන්නේ සංදි සමාස පද්ධතියදී යෝග්‍ය පද භාවිතය පිළිබඳ. නේ මේ ඒ පිළිබඳව මේක දැක්ක ගමන් හඳුනා ගන්න තියෙන්නේ. ඒක ඊගාට භාෂා අවබෝධය ආයකත් දී තේදීක ප්‍රශ්න පහතරි ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න තියෙනවා. ඒකට ලකුණු 5ක්. මේ පොඩි ඡේදයක් දීලා ඒක කියනවා මේකේ තියෙන නිපාත පද දෙකක් තෝරා ලියන්න. ඕන් ලියන්න. මේකේ තියෙන සංදි පදයක් තෝරා ලියන්න. මේකේ තියෙන වලලු කියන පදේ ඇලපිලි ඉස්පිලි ලියන්න. මේ ඇලපිල්ල එහෙම ටිකක්. නේ? හරිම පහසු ටිකක්. එමන් එතකොට පද ඈඩ් කරලා ලියන්න. ඒ වගේ හැබැයි පහසුයි වගේම පහසුවෙන්ම මොකද වෙන්නේ? ලකුණු ගන්නත් පුළුවන් බැට්ස්මන්ට. පහසුවෙන්ම ලකුණු මෙතන සංදි පදේ නෙමෙයි කියලා වැරදිලා සමාස පදේ සංදි පදයක් කියලා ලියුවොත් ලකුණු ටික යන හොස්. ආය අල්ලන්න බෑ. නේ? ආය කොහෙත්ම අල්ලන්න බෑ. අපි හිතන්නේ අනේ මේක තද්දිත පදයන් කියලා ගැව්වම ඉවරයි. ඒක හරියටම දැනගන්න. උත්තරේම ඕනේ. දැන් මේක අර O level වගේ වටේ ගිහින් එන්න පුළුවන්ද? බෑ. ඒකයි මේක තියෙන බැරෑරුම් පැතිකඩ. අර තියෙන ඕවරේට ලකුණු 4ක් විතර ගහන්න තියෙන වෙලාවේ කැච්චයක් එහෙම ඇතෑරුණොත් අන්න ඒ වගේ වැඩක්. නේද? නිසා හරියටම අවදානම් කලාපයක ඉන්නේ. ඊගාට 8 වෙනි ප්‍රශ්නේ ව්‍යාකරණ වර්ග පිළිබඳ කෙටි සටහන් ලියන්න. ඒකෙදි තියෙන්නේ සමාසය. විභක්ති සමාසය කියලා තියෙනවා. ඒක ගැන ලියන්න. පූර්වස්වර ලෝප සංධිය කියලා තියෙනවා. එතකොට පූර්වස්වර ලෝප සංධිය යනු කියලා ලියන්න තියෙනවා. එතකොට ඔන්න ඔය විදිහට තියෙනවා ප්‍රශ්න ටිකක්. එතකොට 20යි පළවෙනි ප්‍රශ්නෙට 25 25 30යි 100ක් හම්බ වෙනවා ඒකට. නේ 100ක් හම්බ වෙනවා. 100ක් හම්බ වෙනකොට ඔන්න පළවෙනි පත්‍රයට 100ක් හම්බ වෙනවා. 100 දීලා තියෙන්නේ. අපි අඩු කරගත්තොත් තමයි ලකුණු නැති වෙන්නේ. 100 දෙකට බෙදුවම 202කට බෙදුවම 100යි. 100ම ගන්න පුළුවන්. නේ 100ම ගන්නත් පුළුවන්. ඔක රචනාවේදී අහර මෙහි වුණොත් එහෙම සාරාංශයේදී පොඩ්ඩක් අහර මෙහි වුණොත් එහෙම ලකුණු දෙකක් විතර කැඩිලා 98ක් වගේ ගන්න පුළුවන්. මොකද මේවට කැපෙනවද ලකුණු? නෑ සංදි සමාස මේවා හඳුන්වන්න ව්‍යාකරණ අනුඅංග හඳුන්වන්න කෙටි සටහන් ලියන්න සදොස්තැන් නිදොස් කරන්න ලකුණු කැපෙනවද? නෑ අර ඉරි ගහන ප්‍රශ්න වගේ තමයි. ලිව්වොත් ලිව්වා හරියටම හරි. ලකුණු කැපුණොත් කැපෙන්නේ අවබෝධය කැපෙන්නේත් නෑ. සාරාංශයේ රචනයේ විතරයිමයි ලකුණු කැපුණොත් කැපෙන්නේ. ඔය
අකුරක් දෙකක් හරි එහෙමත් නැත්නම් 25ම දෙන්නත් බැහැනේ නේ. එහෙම වුණොත් එකක් දෙකක් අඩු කරනවා. මෙතනින් දෙක දෙක අඩු වුණාට ලකුණු 4ක් නේ ඒත් 96ක් නෙනේ. නේද? ඒ නිසා 90න් උඩ ගන්නව පුළුවන්. හරිම පහසුයි. අනිකුත් උසස් පෙළ අනිත් පේපර් එක බලනකොට මේක ගොඩක් පහසුයි. ලකුණු ගන්න. හැබැයි අනිත් ඒවාට වැඩිය වැරදෙන ප්‍රමාණෙත් වැඩි. ඉතිහාසය වගේ එකක් ගත්තොත් එහෙනම් BC වගේ එකක් ගත්තොත් වටේ ගිහින් ලියලා එන්න පුළුවන්. නමුත් මේක එහෙම බෑ. වැරදුනොත් වැරදුනාමක් තමයි. නිසා හරියටම අපි ඉගෙන ගන්න ඕනේ. හරියටම ඒක කරන්න. එතකොට ඔයාලගේ මැච් එක මෙන්න මේ මැච් එක හරියට ප්ලේ කරොත් සියලුම ෆීල්ඩින් ටික දාගෙන තිබ්බොත් නිසි තැන්වලට නිසි ආකාරයෙන් ප්‍රැක්ටිස් වෙලා තිබ්බොත් හරි පුහුණුකරුවෙක් හම්බ වෙලා තිබ්බොත් හොඳ තාක්ෂණයේ දන්න ක්‍රමපටිපාටි දන්න කඩිසර පුහුණුකරුවෙකුත් හම්බෙලා තිබ්බොත් ඔයාලට ලකුණු 100 රැක ගන්න හරිම පහසු දෙයක්. හරිම පහසු දෙයක්. කිසිම මහන්සියක් වෙන්න ඕනෙත් නෑ. නිකන් ඔයාලා ආරක්ෂා කරගෙන ඉන්න විතරයි තියෙන්නේ. ඒක හොඳටම ජය ගන්න පුළුවන්. මැච් එක වින් කරන්න පහසුවෙන්ම පුළුවන්. වින් කරනකොට හම්බ වෙනවා මැච් එකක් වින් කරනකොට මොනවද හම්බ වෙන්නේ? කප් එක හම්බ වෙනවා, man of the match හම්බ වෙනවා, man of the series කප් එකක් හම්බ වෙනවා. එතකොට කාර් එකක් හම්බ වෙනවා නේද? කාර් එකක් තියෙනවා වෙනම, කප් එකක් තියෙනවා, චෙක් එකක් දෙනවා. ඊට පස්සේ ආයේ දිනන කණ්ඩායමට වෙනම චෙක් එකක් දෙනවා. සමහරක් ඒ වගේ ඒ අයට ගෝල්ඩ් මෙඩල් එකක් වගේ එකක් දෙනවා. නේ? ඔය වගේ ගොඩක් හම්බ වෙනවා. ඉතින් අපේ සිංහල මැච් එක ප්ලේ කරාම එහෙම හම්බ වෙනවා. එහෙම හම්බ වෙනවා. සිංහල මැච් එක ප්ලේ කරාමත් එහෙම හම්බ වෙනවා. මොකද අපි මේක කරන්නේ ඉගෙන ගන්නටම නෙමෙයි. ජීවිතය රසවත් කරගන්නටම නෙමෙයි. ඒකත් කියන්න ඕනේ. මගේ ජීවිතය රසවත් කරගන්න ඕන කියලා උසස් පෙළ කරන කෙනෙක් ඉන්නවද? නැහැ. අපේ අරමුණ මේකම තමයි අපේ ජීවනෝපාය. නේ? ජීවනෝපාය කරගන්නේ සිංහලමයි. අන්න ඒ නිසා ළමයි ජීවනෝපාය කරගන්නත් සිංහල ඕනනම් මේක වෘත්තීමය වශයෙන් කරගන්නත් ඕනේ. දිවිරක ගන්න මේක තමයි අපේ ජීවිතේ. නිසා මේකෙන් තියෙන පැතිකඩ රාශියක් තියෙනවා. හරිද? පැතිකඩ යන්න පුළුවන් රාශියක් තියෙනවා. දැන් කැම්පස් යන්න පුළුවන්. කැම්පස් ගිහින් ඉවර වෙලා අපි මේ පැත්තෙන් යමු ඉස්සෙල්ලා. කැම්පස් ගිහින් ඉවර වෙලා ඒකෙම ලෙක්චර් ගන්නවා. හරිද? ෆස්ට් ක්ලාස් එකක් තිබ්බොත් සෙකන්ඩ් අපර් එකක් වගේ ලොකු තිබ්බොත් GP එක ලෙක්චර් වෙන්න පුළුවන්. පඩිය දන්නවනේ නේද ලෙක්චර් කෙනෙකුගේ? නේ? කතිකාචාර්යවරුගේ පඩිය දන්නවා. අය මේ වගේ ආහාර මෙහින්න ඕනේ නැහැ. දක්ෂයි නම් කෙලින්ම ලක්ෂේ පැනලා පඩිය වාහනයක් අරන් පැය දෙකක් විතර උගන්නන්න තියෙනවා. දාතල් එකේ ජීවත් වෙන්න පුළුවන්. පිට රට යන්න පුළුවන්. ගෙවල් හම්බ වෙනවා නේද? ඒව කරේ. ඊගාවට තව අධ්‍යාපන වේදී වගේ ස්පෙෂල් කරන්න පුළුවන්. සිංහල කරලා ගියා. එතකොට මොකද වෙන්නේ ළමයි? ජනාධිපති ලේකම් දක්වා ගෙයි. ජනාධිපති ලේකම්ට තියෙන බලය ජනාධිපතිටත් වැඩි ඉන්නේ දැන් නේද? දැන් ඇමතිට වැඩි ඇමතිගේ ලේකම්ට තියෙනවනේ බලය. මිනිස්සයා තමයි ජොබ් දෙන්නේ, සල්ලි එකතු කරන්නේ, පගා කන්නේ, ඔක්කොම කරන්නේ. ඔය අතරත් ඉතින් ඇමතියා ගහගන්න එකක් උට වැඩි ඌ දන්නේ. ඇමතියාට දෙන්නේ මූ. ඒ වගේ ජනාධිපති ලේකම් දක්වා ගෙයි. අධ්‍යාපන වේදී කරනවා. විභාග කොමසාරිස් ඒවා මේවා පහසුවෙන් යන්න පුළුවන්. හරිද? පහසුවෙන් දැන් වැඩිපුර කියන්න වල දන්නේ නැහැ මේක. දෙකේ දෙක ශ්‍රේණියට තමයි අධ්‍යාපන වේදී කරාම ඉස්කෝලේකට උනත් ගන්න. පඩිය වැඩි කරලාමයි ගන්න. හරි? එතකොට මේ වගේ අයට පහසුවෙන්ම යන්න පුළුවන් ඒ ජනාධිපති ලේකම් දක්වා. ඊගාට තව අධ්‍යාපන පරිපාලන රාජ්‍ය පරිපාලන වගේ විභාග කරන්න පහසුවෙන් පුළුවන්. මොකද සිංහල සම්බන්ධ ප්‍රශ්න තමයි ගොඩක් තියෙන්නේ.
දැන් ඔය මේ දවස්වල Facebook එහෙම තියෙනවා නේද පන්ති කරනවා ගැසට් කරලා තියෙන කියලා අධ්‍යාපන පරිපාලන එහෙම. ඉතින් ඒක පාස් වුණාම මොකද වෙන්නේ? අධ්‍යාපන අධ්‍යක්ෂක වෙන්න පුළුවන්. වාහන පෝමිට් හම්බ වෙනවා. නිවසක් හම්බ වෙනවා. වාහන පෝමිට් එකක්ම හම්බ වෙන එක ඇතිනේ. නේ වාහන බදු නැතුව ගන්න පුළුවන්. නේ පඩි හොඳයි. ඒ වගේ ලොකුට. අය ප්‍රාදේශීය ලේකම් වෙන්න පුළුවන්. ප්‍රාදේශීය ලේකම් වෙන එකත් හරිම වැදගත් නේ. ප්‍රාදේශීය ලේකම් අතේ ඔක්කොම ප්‍රදේශේ බලය තියෙන්නේ. ඔයාලා තව ටික දවසක් යනකොට ප්‍රාදේශීය ලේකම් බලය පෙනේ ඔය ලියුම් එහෙම අස්සම් කරගන්න අරවා මේවා කරගන්න යනකොට. ඔක්කොම පොලිසිය පවා එයාගේ යටතේ. ඉතින් හොඳට සතුටින් වාහන හම්බ වෙනවා. කැමතිලා මාරුණත් එයාට ප්‍රශ්නයක් නැහැ. මොකා ප්‍රාදේශ සභාව වුණත් එයාට ප්‍රශ්නයක් නැහැ. නේ සභාපතිතුමත් ප්‍රශ්නයක් නැහැ. එයාගේ ජොබ් එක ස්ථිරයි. මේ සියලු සපහසුකම් ගෙවල් දොරවල් ඔය ඕනේ විදිහට සාධාරණව සතුටින් ජීවත් වෙන්න පුළුවන්. ඒ එහා ගත්තාම මේක එක සුදුසුකම් තියෙන ඔය ඉඩම් කොමසාරිස් වෙන්න. ඒ පැතිකඩටත් යන්න පුළුවන්. මම දන්න කීප දෙනෙක් ඉන්නවා ඒ විභාග ලියලා ආර්ට් කරේ සිංහල කරලා තියෙන. දැන් උතුරු මැද පළාතේ ඒ ප්‍රධාන නිලධාරිය හැටියට ඉඩම් සම්බන්ධ ගොවි ජන සේවාවලට යන. ඒ වගේ ගොඩක් පැතිකඩ වලට යන්න පුළුවන්. හරිද? ජොබ් තියෙන ඕනේ තරම් අර හරියට ඉතින් කරන්න නේද? හරියට කරගන්න. ඒ මොකද ජොබ් නැහැ කියන්න කොහොමවත් බෑ. ඊටත් වැඩිය ගුරුවරයෙක් වෙන්න පුළුවන්. නේ? ගුරුවරයෙක් වෙන්න පුළුවන්. ඉතින් ඕක තවත් පැතිකඩක් තියෙනවා. දැන් ඔය ගොඩක් දැන් කෙනෙකුට මේ අදහසක් එන්න පුළුවන්. එහෙනම් ඉතින් සර් මොකද මේ උගන්න ඉන්න ওই තරම් ජොබ් තියෙන්නේ. මෙහෙමයි කියන එහෙම අදහසක් එන්න පුළුවන්. ඕකට තමයි කියන්නේ සමහරක් වෙලාවට කිව්වොත් මේ අපි මෙහෙම කියමුකෝ සරලව ඇත්තටම මේ සාමාන්‍ය විදිහට පවට පින දෙන්න බෑ කියලා කියනවා. අපි කැමති එක්කුත් තියෙනවානේ. මේ එංගලන්තෙ ගිහින් පදිංචි වෙනින් කියලා වීසා එකකුත් ගහලා දෙනවා. ඒත් යන්නේ. අනේ මට ලංකාව මේක හොඳයි. අනේ අද ගිහින් හෝටලේට කමු බං හෝටලේ කමු යමන් සුපිරි කෑමක් තියෙන්නේ මෙහෙමයි නිකම්ම තියෙන්නේ කියලා දින. නෑ ඒ පරිප්පුයි බතුයි ගෙදර කනවා. ඒක මට ඇති. එහෙම නැද්ද? තියෙනවා. ඒ වගේ අපිට කොයි තරම් තිබ්බත් අපි කැමති මේකට. උගන්නන්න මේ ළමයි එක්ක සතුටින් උගන්නලා මේ විදිහට ඉස්කෝලේ උගන්නලා ඉදීම ඇති. ඒක තමයි එහෙම ඒවා තියෙනව නේද? ඕනේ තරම්. සමහරක් කෙනෙකුට මේවා ඔක්කොම වැඩක් නැහැ බිස්නස් කරනවා. ඉගෙන ගන්නව නැහැ උසස් පෙළ ඉගෙන ගන්න. එයාලා බිස්නස් කරගෙන යනවා. ඒකට ඉගෙන ගැනීම ඕනේ නැහැ. එහෙම කෙනෙක් සමහර කෙනෙකුට රජයේ රැකියාව. සමහර කෙනෙකුට පෞද්ගලිකව රජයේ කරලා වැඩක් නැහැ. සමහර කෙනෙකුට සල්ලි වලට වැඩිය ගෞරවය, කීර්තිය, නාමය පිළිගැනීම අවශ්‍යයි. එහෙමයි ඉන්නේ. ඒවා වැරදි නෙමෙයි. ඒවා අපේ ස්වභාවයනේ. ඉතින් එතකොට සිංහල ඉගෙන ගන්න දැන් මේ පිළිගැනීම බොහොම සම්භාව්‍ය ජොබ් එකක් ගුරුවරයෙක් වෙනවා. ගුරුවරයෙක් වෙන්න එහෙම කැමති කෙනෙක් තියෙනවා. ඒකයි ගොඩාක් දෙන ඔය ආර්ට් කරපු අය තමයි ගොඩාක් ඔය රාජ්‍ය සම්බන්ධ ජොබ් වල ඉන්නෙම. හරිද? හැම එකකටම ගියත් ඒ දේවල් වල තියෙන විභාග කරන්න එපයි. දැන් අපි මේ උගන්නන්න ගියත් අපි ගන්න 3 ශ්‍රේණිය. ඊට පස්සේ මොඩියුල කරන්න ඕනේ, තව අධ්‍යාපන ඩිප්ලෝමා කරන්න ඕනේ. එතකොට තමයි උසස්. ඒ වගේ අර වගේ තැන් වලට ගියාමත් ඒ තැනට අදාළ විභාග. බැංකුවකට ගියත් එහෙමනේ. බැංකුවට ගන්නව 15 10 පඩියට. ඊට පස්සේ අවුරුදු ගාණක් ගිහින් තමයි විභාග ලියලා ඒකේ උසස් තත්ත්වයකට යන්නේ. දොස්තරත් එහෙම. අන්න ඒ වගේ ළමයි අපිටත් යන්න පුළුවන් පැතිකඩ ඕනේ ගානක් තියෙනවා. ඕනේ හැම පැතිකඩකටම යන්න පුළුවන්. ආමියකට ගියත් උසස් නිලධාරියන් ඔස්සේ, පොලිසියට ගියත් උසස් නිලධාරියන් ඔස්සේ තමයි ගන්න උපාධියත් එක්ක ගියොත්. ඒ නිසා අපි ඒවා ඉදිරියේදී කතා කරනවා. තව විෂය නිර්දේශය හඳුනා ගන්න තියෙනවා අපිට නේද? ගොඩාක් ඒ සම්බන්ධව කතා කරගන්න තියෙන ඒවා අපි ඉදිරියේදී සාකච්ඡා කරමු. ඒ වගේ මේ කවුරුත් අනේ ජොබ් නැහැ අනාගතේ තාක්ෂණයට තමයි ඔක්කොම යන්නේ. එහෙම කතා නැහැ. දැන් අපේ රටේ ඔය ගුරුවරයාට මෙහෙම වුණාට පිට රටවල් වල මේ දවස්වල එහෙම දකින්න ඇති නේද?
පඩිය එහෙම කොහොමද කියනවා. ඒකනේ ගුරුවරයාට විතරයි කවුරු වගේද කියන්නේ දෙවියා වගේ කියනවා. නේ? ගුරුවරයාට විතරයි දෙවියා වගේ කියන්නේ. අවසාන කාලේ සතුටු වෙන්න පුළුවන් හොඳම ජොබ් එක. බලන්න ඔයාලා නිකන් මං කියනවට කල්පනා කරලා ගමේ හරි ඉන්නවනම් දොස්තර කෙනෙක් වෙන්න පුළුවන්, තව ඉංජිනේරුවෙක් වෙන්න පුළුවන්, නොයෙක් පැතිකඩවල ඉන්න අය ඉන්නවා. මේ අතර ගුරුවරයෙකුත් ඉන්නවා විශ්‍රාම ගිහින්. ඔය අතරින් කවුද සතුටින්ම කතා කරන්න කියලා බලන්න. විශ්‍රාම ගිය සර් හෝ මැඩම් අනිවාර්යයෙන්ම සතුටින් කතා කරනවා. ළමයි හරිම ආදරේ. ළමයි හොයාගෙන යනවා. පාරක දැක්කත් වඳිනවා. බෙහෙත් ගත්ත රෝගියෙක් දොස්තරට වඳින්න යනවා. අය පාරක දැක්කම. එහෙම නෑ. හැම තැනම පිළිගැනීමක් තියෙනවා. මේ පිළිගැනීම. මේ ආනියාන් අපේ සර් හරිම සතුටින් තමයි කතා කරන්නේ. පොලිස් කාර් අපේ OIC කලින් හිටපු එක. ඔබට හොඳට කතා කරේ. නෑ එක්කෝ ගැති භාවයට වහල් භාවයට කතා කරනවා. නිකම් පාත් වෙලා සර් කියලා එහෙම කතා කරනවා. අර දැක්කම. නමුත් ගුරුවරයා එක කතා කරන්නේ ගැති භාවයෙන් බයෙන් පැති ගැනීමෙන් නෑ. හරිම සුහදශීලීව කතා කරනවා. ඒක හදවතින් එන ගෞරවයෙන් කතා කරන්නේ. එහෙම දෙයක් තියෙනවා. ඒතකොට මේ සමාජ පිළිගැනීමක් අපිට වැදගත්. දැන් අපි ඔයාලට හිතේ අනේ මොන සමාජ පිළිගැනීමක්ද දෙද්ද ඕව වැඩක් නැහැ මට දෙයක් තිබ්බනම් ඇති සල්ලි තිබ්බා. ඒක ඒ தත්ත්වයට එනකොට තමයි දැන් ඔයාලට පොඩි කාලේ ඕන උන්නේ නැහැ උසස් පෙළ පාස් කරගන්න කැම්පස් යන්න. නොයෙක් දේවල් කරන්න. නමුත් ඒක ලොකු වෙනවා. දැන් අපි පොඩි කාලේ හිතනවා සුපිරි කාර් එකක් ගන්න ඕනේ. සුපිරිම කාර් එකක් ගන්න ඕනේ. අර ශ්‍රී අංකේ තියෙන මහා මේ කාසිකබා අරු මොකක්ද අර අරන් ඉන්නේ මාමලා නේද කියලා එහෙම බයිනවා. ඔය කැත කාර් එකක් තිබ්බොත්. නමුත් ලොකු වෙනකොට තේරෙනවා යකෝ අරක තිබ්බනම් කොයි තරම් දෙයක්. ඉතින් ගන්න අර වගේ කාසිකබා කාර් එකක් මේ එහෙමත් නැත්නම් මොකද තමන් දන්නවා ඒකේ අමාරුභාවය ගන්න බැරි අරකට තිබ්බත් ඇති කියලා දන්නවා. එතකොට ලස්සන වලින් ඇති වැඩක් නැහැ. අන්න එහෙම දෙයක් වයසත් එක්ක ඒ දැනෙන. ඒ නිසා සුරංගනා ලෝකයේ වල ඉඳලා වැඩක් නැහැ. අපි දැන් සාමාන්‍ය ලෝකයට එන්න ඕනේ. නිසා සාමාන්‍ය ලෝකයේ දිනදා ඉන්නකොට අපි දැන් ජීවිතේට අලුත් පන්නරයක් ගන්න අවස්ථාවක් නේද? මේ ඔයාලගේ ජීවිතේම වෙනස් වෙන තැනක් මේ උසස් පෙළ කියන්නේ. නේ සමහර විට අධ්‍යාපනය නැත්තම් මේ පැත්තේ වර කතාවද බඳ ගන්නවත් බැරි වෙයි මේ ඒ ජොබ් නැතුව. ඉදිරියේ ජීවත් වෙන්න පිළිගැනීමකින් gedara පවා පිළිගන්නේ එහෙම. නිසා සිංහල වලින් කරන්න පුළුවන් දේවල් ගොඩාක් තියෙනවා. ජනාධිපති ලේකම් දක්වා යන්න පුළුවන්. බොහෝ පිට රට ශිෂ්‍යත්ව හම්බ වෙනවා. ශිෂ්‍යත්ව තියෙනවා. නොයෙක් කැම්පස් යනකොට ශිෂ්‍යත්ව හම්බ වෙනවා. සෙමස්ටරයක් ඉගෙන ගන්න. එතකොට මමත් එහෙම ඉගෙන ගන්න තියෙනවා කොරියාවේ ගිහින්. සෙමස්ටරයක් එහි මාස 6ක්. ඉතින් ඒ වගේ ශිෂ්‍යත්ව හම්බ වෙනවා. සිංහල මේ විෂයට සම්බන්ධ බොහෝ දේවල් මේ එහෙදි හම්බ වෙනවා. ඒකට MA MPhil PhD කරන්න පුළුවන්. ඒවා පිටරට කරන්න පුළුවන්. පිටරට කරන්න පුළුවන් ශාස්ත්‍රපති ශාස්ත්‍රවේදී. පිටරට කැම්පස් වල උගන්වන්න යන්න පුළුවන් අවස්ථාව හැදෙනවා දීකට ගියොත්. නේ ඔය වගේ බොහෝ පැතිකඩාපු මේ තුල අන්තර්ගත වෙලා තියෙනවා. කාටවත් ඒක හැලු කරන්න බෑ. අදටත් ඒකයි ගොඩාක් ළමයි සිද්ධ කරන්නේ. පහසුවෙන් සිද්ධ කරන්න පුළුවන්. ඒ නිසා ලොකුවට ලියන්න තියෙන කතා ඒවා නැහැ. නේ සාහිත්‍යයේදී අපිට විචාර ප්‍රශ්න තියෙනවා. ඒත් උත්තරේ විතරයි ලියන්න. සමහරක් ගණන් තියෙනවා පිටු 2 3 4. මේ වැක්තින් බලනකොට මේ පැත්ත හොඳයි. ව්‍යාකරණ ප්‍රශ්න නම් ලියන්නේ නැති තරම්. රචනාව විතරයි ලියන්න තියෙන්නේ. අනිත් ඒවා නම් මේ පිටු භාගයක් වගේ තියෙන්නේ උත්තරي ලියන්න. මේ සංදි පදයේකි, මේ තද්දිත පදයේකි. එහෙම ලියන්න නෙදී. නේ අන්න ඒ වගේ එහෙම ලියන්න තියෙන කතා, පාඩම් කරන්න තියෙන කතා එහෙම දෙයක් නැහැ. පාඩම් කරන්න නැති දෙයක් නැහැ කොහොමද? නේද? මේක තව රසවත්ව පාඩම් කරගන්න පුළුවන්. ඉතින් ඔහොම බැලුවාම ලොකු අපසරියක සිංහල කියන දේ පැතිරිලා තියෙනවා. හැම තැනකටම අත්‍යවශ්‍ය වෙනවා. එතකොට කැම්පස් පොත පුරවන්න ගියත් අහනවා සිංහල වලට O level වලට මොකද්ද A level වලට මොකද්ද කියලා.
ඉන්ටර්විව් වලට ගොඩාක් රජයේ ජොබ් වලට දානකොට සිංහල වලට සම්මානයක් තියනවාද කියලා බලනවා නේද? ඒ මොකද ඒ වැදගත් භාවය. එතකොට අධ්‍යාපන කාර්යාලවල ඕන තරම් ජොබ් තියෙනවා නේ. ආර්ට් කට්ටියමනේ ගන්න account එකට ඇරෙන්න. එතකොට මේ රාජ්‍ය පරිපාලනයේදීත් එහෙමයි. අමාත්‍යංශවල මේ බෞද්ධ කටයුතු අමාත්‍යංශය, අධ්‍යාපන අමාත්‍යංශය, සුරා බොදු ඔය හැම පැතිකඩකටම මේ ඇත්තටම ආර්ට් කෙනෙක් අවශ්‍ය වෙනවා. සිංහල කෙනෙක් විශේෂයෙන් අවශ්‍ය වෙනවා ජොබ් වලට අමාත්‍යංශවල. මොකද ලිපි ලේඛන සම්බන්ධව නේ ලියුමක් හරියට ගහ ගන්න බැහැ නම් ඇති වැඩක් තියෙනවා. ඔයාලට දේශපාලන සම්බන්ධතා එහෙම තියෙනවා නම් හරිම ඉහළට ගියා කිව්වේ අමාත්‍යංශ පැතිකඩ. දැන් අපේ රටවල් එහෙම නැහැලා තියෙන උගට අර තැනක් නැති තරම්නේ. එතකොට කියන්න පුළුවන් ආර්ට් කට්ටිය මොකද ඔය ජොබ් නැතුව පාරේ ඉන්නේ උපාධිධාරයෝ එහෙම කියනවනේ. උපාධිධාරයන්ට ජොබ් නැහැ මොකද අර පාරේ ඉන්න ආර්ට් උන් තමයි ඔක්කොම. එහෙම එකක් නැහැ. නේ ආර්ට් විතරක් නෑ ඉංජිනේරු කී දෙනෙක් ජොබ් නැතුව පාරේ ඉන්නවා. වෛද්‍යවරු කී දෙනෙක් ජොබ් නැතුව පාරේ ඉන්නවා. එහෙම එකක් මේ සමහර විට සමහර අය ගොඩාක් ඉන්නේ පාරේ ඉන්න කැමතියි. ඔය ජොබ් නෑ උපාධිධාරීන් ගමගෙන කියන්නේ ජොබ් කරන්න කැමති නෑ කම්මැලි එක්ක සුදුසුකම් මදි ඔය වගේ නොයෙකුත් දේවල් එක්ක නැත්තම් වෙන ආදායම් මාර්ග තියෙනවා නැත්තම් හැමදාම ජොබ් නෑ කියන්නේ එහෙම එකක් නැහැ ඕන කෙනෙකුට ඕන තැනක ස්පෙෂල් වුණොත් ඔයාට හොඳට අතු ගන්න පුළුවන් නම් ඔයාට නගර සභාවේ හොඳ ජොබ් එකක් ගන්න පුළුවන් හොඳම ඒ නිසා තමන්ට හොඳට උයන්න පුළුවන් නම් හොඳ පඩියක් ගන්න පුළුවන්. දැන් අර කවුද අර උයන එක්කෙනා මේ අපේ රටේ ඉන්නේ අබිලිස්ත් මොකද්ද නේද? එයා උයලා නේ වෙන මොකක් හරි තියෙනවද? එයා අද ලක්ෂ ගණන් පඩිය. ක්‍රීඩකයෝ අපේ මැච් එකටම ගත්තොත් මහා ධනවතු. වෙන වැඩක් නෑ ඔහේ දැන් සල්ලි වලට කරන්න දෙයක් නැතු. ඉතින් ඒ වගේ ඒ පැතිකඩ රාශියක් එන්නේ කෝක හරි ප්‍රවීණයෙකු වුණොත් සිංහල විෂයවා ප්‍රවීණයෙකු වුණොත් දැන් අපි දන්න විමල් ජී බලගල් මහත්මයා මේ ළඟදී මැරුණා නේද ලොකු සේවයක් කරලා තියෙනවා අපිත් ඉගෙනගෙන තියෙනවා මේ සෙමිනාර් වලට සම්බන්ධ වෙලා විනාඩි 10ක් කතා කරත් ඇති ඒ දැනුම නේද විභාගයේ ඍජුවම උපකාරී නොවුනත් අර ඒ දැනුම හරිම වැදගත් නේද? එතකොට ඒ වගේ නොයෙකුත් කතිකාවත් එක්ක අපිට ඒකේ හසල කෙනෙක් වෙන්න පුළුවන්. සිංහලේ ඔයා තමයි ප්‍රවීණ. සිංහලේ නම් අසහන්. සිංහල ගැන කතා කරනවා නම් තරුසි. මේ අය මෙහෙමයි. එතකොට ඔයා සිංහලේ ප්‍රවීණයෙක් වෙනවා නම් අය වෙන මොන ජොබ්ද? ඔයා හොයාගෙන ඉන්නේ ජොබ්. ඔය උඩින් පල්ලෙන් දාගත්ත අයනේ ඔය මෙහෙම වෙන්නේ. පන්තියක් දාගත්තත් හොයාගෙන එනවා ඊගා. අන්න ඒ නිසා හරියටම කරමු. හරියටම කරගමු. එන්න ඒ මාර්ගය පැහැදිලි කරලා දෙන්නම්. විෂයට අදාළ විදියට විභාගයට අදාළ විදියට සියලු දේවල් ඔයාලට සූදානම් කරලා දෙන්නම්. එවිට ඔයාට ඉහළ සාමාර්ථයකට ළඟා වෙලා ඔයාට මේකේ ප්‍රවීණයෙක් බවට පත් වෙන්න පුළුවන්. ප්‍රවීණයෙක් වුණාට පස්සේ ඔයාට ජොබ් නැතත් අවුලක් නැහැ. ඔයාට ජොබ් හොයාගෙන ඉන්නවා. ඔයා තමයි සිංහල හොඳම කෙනා වෙන්නේ. ගොඩාක් අය මේ විශ්ව මේ ප්‍රයිවට් ස්කූල් තියෙනවානේ. ඒ වගේ අනුශාසක විදියට ගන්නවා උපදේශන. එතකොට අපි ගත්තොත් ටීවී වැඩසටහන් වලට ගොඩාක් එන්නේම ආර්ට් කරපු අය විශේෂයෙන් සිංහල කරපු අය නේ. ඉදිරියේදී ලෝකයේ දැන් ලෝකේ චීනය වගේ අය සිංහල ඉගෙන ගන්නවා. එතකොට එංගලන්තේ ඔක්ස්ෆර්ඩ් වල සිංහල තියෙනවා. බොහෝ තැන්වල මේ ඓතිහාසික භාෂාවක් වශයෙන් ඉගෙන ගන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් ලෝකේ කිසි වෙතත් අපිට ජීවත් වෙන්න හරිම වැදගත්. ලංකාවේ ඕන තරම් පිළිගැනීමක් තියෙනවා. ඒ නිසා ආර්ට් කරාය කියලා සිංහල කරාය කියලා එහෙම එකක් නැහැ. එහෙම එකක් කොහොමත් නැහැ. අනික පාස් වෙන්න පුළුවන් නේද?
උසස් පෙළ සමත් වීමත් හරි වැදගත්. දැන් අපි ඒ ඉහළම තත්ත්වෙන් මිදිලා බලමුකෝ. කෙනෙකුට ඉන්න පුළුවන් මට ඒ තරම් නම් බැහැ කියලා එකක් නැහැ. ඔයාට සිංහල මේ වෙනකොට මල පොතේ අකුරක් බැරි වුණත් ඒකක් ගන්න පුළුවන්. එහෙම ගත්තයි ඕනේ තරම් ඉන්නවා. ඒක ගැන මේකක් නෙමෙයි. සමහරක් වෙලාවට මොනම හේතුවක් නිසා බැරිවල සිංහලට C එකක් තියෙනවා. සිංහල C එක. ඔයා දැන් උසස් පෙළ සම. ඔයා ඉන්ටර්වයුව වලට ජොබ් වලටත් ඇප්ලයි කරන්නේ උසස් පෙළ සමත් කියන විදිහට. නේ? ගොඩාක් දැන් ඔය බලන්න ඉන්ටර්වයුව දාලා තියෙන විදිහ. උසස් පෙළ පළවෙනි පාරම සමත් කෙනෙක් වෙන්න ඕනේ. ප්‍රතිඵලය වදන S3ක් තිබ්බත් ඇති. අන්න එතනදී ඔයාට නොබියව අභිමානයෙන් පෞරුෂයක් ඇති වෙන්න පුළුවන්. පොතන එකක් හරි රිපීට් හරි පේල් හරි තිබ්බොත් එහෙම අවුල්නේ නේ. අවුල් වෙනවා. නිසා එහෙම වෙන්න ඕනේ නැහැ. ඔයාලට පෞරුෂයකින් යන්න මෙන්න මේ පන්නරය වැදගත්. ඒ නිසා හැම කෙනෙකුටම සමත් වෙන්න පුළුවන්. සිංහල කරලා පේල් වෙච්ච කෙනෙක් මන්නම් අහලා නැති තරම්. මේ සිංහල කරලා පේල් වෙච්ච කෙනෙක්. ඒ නිසා එන්න මේ වෙනුවෙන් ඒකක් හැම කෙනෙකුටම ලබලා දෙන්න මට විශ්වාසයක් තියෙනවා. මම ඒ අදාළ දේවල් උගන්වන්න ඉතින් මට පාඩම් කරලා ඔලු දෙන්න පුළුවන්කමක් නැහැ. මම ඔයාට ඒ අවබෝධය පාඩම් කරන විදිය, අපි පාඩම් කරන විදිය, අපිත් පාඩම් කරනවා තාම නේ. අනික අපි සම්බන්ධ වෙන්න පුළුවන්, කතා බහ කරලා ඕන දෙයක් සිද්ධ කරගන්න පුළුවන්. ඔයාලට යම් කිසි දෙයක් නොතේරෙනවා නම් නැවත ඒ දේ කරන්න පුළුවන්, අහලා කරගන්න පුළුවන්. ඔය ඕන දෙයක් සිද්ධ කරන්න පුළුවන්. ඉතින් ඒ විදිහට අපි ඉගෙන ගමු සම්බන්ධ වෙලා. ඒ වගේම තමයි මේ කරුණු සම්බන්ධව යම් අඩුපාඩුකම් තිබුණොත් ඒවා අපි හොයලා බලලා හරි අපි ගොඩාක් අය සම්බන්ධ වෙලා තියෙනවා, අඳුරනවා විශ්වවිද්‍යාල වලින් ගුරුවරු. ඒ අයගෙන් අපිට අහලා දැනගන්න පුළුවන් හිතවතුන් ඉන්නවා. එහෙම අහලා දැනගෙන හරි අපිට ඉගෙන ගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා හැම කෙනෙකුටම විභාගයේ සමත් වෙන්න සහ ඉහළ සාමාර්ථ ලබා ගන්න අවශ්‍ය වෙන දේවල් පෞරුෂයෙන් පිරි ඉගෙනගත් අධ්‍යාපනයේ ප්‍රවීණයෙකු බවට පත් වෙන්න අවශ්‍ය වෙන දේවල් සූදානම් කර දීමේ වගකීම තියෙන. ඒ පිළිබඳව මට විශ්වාසයක් තියෙනවා. ඔය හැම කෙනෙක්ම බොහෝම උනන්දුවෙන් ඒ වෙනුවෙන් කටයුතු කළොත් ඉහළ සාමාර්ථයකට යන්න පුළුවන් සිංහල විෂය තුල. ඒ වගේම තමයි දැන් ඇත්තටම එක විෂයක් පාස් වුණාට බැහැනේ. සිංහලට ඒ තිබිලා අනිත් දෙකට අවුල් වුණොත් බෑ. නිසා ඒ සම්බන්ධව මට ඉතින් කියන්න අමාරුයි. හැබැයි මට ඒ වෙනුවෙනුත් කරන්න පුළුවන් උපකාරය තියෙනවා පොඩිවට හරි. ඒ විෂයන් දෙක වෙනුවෙන් කාලය ඉතුරු කරලා දෙන්න පුළුවන්. සිංහලයේ මේ විෂය සම්බන්ධව කාලේ මේ විෂයේදී ඔයා තලා පෙලා පොඩි කරලා දවසම අරන් මේක පාඩම් කරපන් කියලා මං ආත්මාර්ථකාමීව කියන්නේ. මගේ විෂයට විතරක් ඒ ගන්න ඕනේ නිසා දවසම මේක පාඩම් කරපන් කියන එක මං කියන්නේ නැහැ. මං ඔයාට පාඩම් කරන්න ලියන්න දුන්නත් දෙන්නේ අර විෂයන් ගැනත් හිතලා. මොකද විෂයන් තුනම සමත් වෙන්න ඕනේ. මට ඕනේ ඔයාට සිංහල වලට ඒකක් දාලා ගෙදර තියන්න. හරි මට ඕනේ සිංහලට ඒකක් දාලා අනිත් ඒවාත් සමත් කරලා කැම්පස් යන්න. එහෙමත් නැත්නම් ඔයාලා කැමති විදිහට අධ්‍යාපනය ඉදිරියට යන්න කිසිදු අඩුපාඩුවක් නැති. මොකද සමහර කෙනෙක් ඉන්න පුළුවන් කැම්පස් යන්න කැමති නැහැ. ඒ තුනක් කරන් වෙන ජොබ් ඕනේ තරම් තියෙනවා. එහෙම අය ඉන්නවා. ප්‍රයිවට් අය ඕනේ තරම් ඉල්ලනවා. ඉතින් එහෙම අපි අර එක තැනකට කොටු වෙන්න කැමති. සමහරක් අර මං කලින් කිව්වේ සමහරක් අය ප්‍රයිවට් ජොබ් කරන්න කැමති, උගන්වන්න කැමති. ඒ නිසා අපි ඉන්නේ. ඔයාලා එහෙම ඉන්න ඕනේ. ඒ නිසා අනිත් විෂයන් වෙනුවෙන් කාලය ඉතුරු කරලා දෙන්න මට පුළුවන්. මං අදාළ දේ කරලා මං ඒ අවබෝධය ඔයාලට සටහන් නෝට් කියවන්න නැතුව මට ඕන නම් කියවලා ඔයාලට මතක් කරන්න පුළුවන්. ඔයාලට දැන් තව දවසකින් මම මේ දේම කිව්වොත් ඔයාලට ඊගාව දවසේ මං කියපු අද මේ කියපු සෙමිනාර් එකේ ඔක්කොම මතකයි. ආයේ කවදාවත් අමතක වෙන්නේ. ඔයාලා තව අවුරුදු 10ක් ගිහිනුත් කියයි මේ ආවල් සර් කෙනෙක් මට මෙහෙම කියලා තියෙනවනේ. ඒ වගේ කරුණු මතක හිටින්න කියන්න පුළුවන්. රහන් කියවන එක, නෝට් කියවන එක, නෝට් එකතු කරගන්න එක, රෙකෝඩ් දාන එක නෙමෙයි ඉගෙන ගන්නවා කියලා. ඒක ඔළුවෙන් අත්හරින්න. සටහන් දෙනවා, ලස්සන නෝට් හදලා දුන්නා. වරේ පන්තියේ නම් නෝට් තියනවා ගොඩක්. නෝට් තිබ්බට වැඩක්ද ෆේල් නම්.
නෝට් තිබ්බොන් කී දෙනෙක් ෆේල් වෙන්නේ නේද? නෝට් කියවෙන එකවත් සටහන් කියවෙන මම ඒකනේ කලින් කිව්වේ පොත්සාප්පුවකට ගියොත් නෝට් පොත්පත් ඕනේ තරම් ගත්තා. මට ඔයාලට පොත්පත් ලිස්ට් එකක් දෙන්න පුළුවන්. අපේ විෂය නිර්දේශයේ ඒ අමාත්‍යාංශයෙන්ම නිර්ණය කරලා තියෙනවා මේ පොත් කියවන්න කියලා. අමතර විදිහට දැනුම ගන්න. ඉතින් ඒවා ගත්තා කියලාම ඒක ගන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා නෝට් සටහන්වත් රෙකෝඩ් වීඩියෝවත් නෙවෙයි වැදගත්. වැදගත් මේ අවබෝධය ගැනීම ඒ ක්‍රමපටිපාටියකදී කතා කිරීම. දැන් ගොඩාක් අය දැන් අපි ප්‍රවීණ සන්නස්ගල සර් ගමුකෝ. සන්නස්ගල සර් නෝට් එකක් දෙන්නේ නැති තරම්. නිකන් කියන විතරයි. අත්තනායකෙන් හේරත් මහත් සර් ගත්තා. ඒත් එහෙම. නෝට් දෙන්නේ නැති තරම්. නිකන් ළමයි යන්න ඉගෙන ගන්න. නෝට් පාස් වෙනවා. නිසා නෝට් වලට බැරි සමහරක් අය නෝට් උට්ට ගහලා හැම එකකටම නෝට් ළමයා ඉතින් සිංහල වලට අකමැති වෙන එක හරි. ඉතින් ගොඩාක් පාඩම් කරේ ඒ කතා කරන්න මම අර කලින් අපි ඒවා සාකච්ඡා කරමු ඉදිරියේදී. ඒ නිසා බොහෝ දේවල් ඉගෙන ගන්න තියෙනවා, ජීවිතය ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම සතුටු වෙන විදිහ ඉගෙන ගන්න පුළුවන්. සතුටින් ජීවත් වෙන්න පුළුවන්. ඒකක් ගන්න පුළුවන්. සමත් වෙන්න පුළුවන්. හොඳ ජොබ් එකක් කරන්න පුළුවන්. ගෞරවය ඇතිව සමාජයේ ජීවත් වෙන්න පුළුවන්. ඔය ඔක්කොම තියෙනවා සිංහල වල. නිසා අපි එකතු වෙලා සිංහල මැච් එක ප්ලේ කරමු. එතකොට ක්‍රීඩකයෝ හැටියට ඔයාලට සතුටින් ජයග්‍රහණය කරලා අර කියපු විදිහට කුසලාන කප් එක, කාර් එක, නේ සල්ලි කණ්ඩායම අතර බෙදලා යන සල්ලි, මුදල්, එතකොට ගෞරවය, සතුට, කීර්තිය, ප්‍රශංසාව ඒ හැම දෙයක්ම ඔයාට සිංහල මැච් එක ප්ලේ කරනකොට හම්බ කරගන්න පුළුවන්. පුහුණුකරු හැටියට මටත් නේ කෝච් හැටියට ඒ මටත් මගේ පංගුව හම්බ වෙනවානේ. එතකොට ඒ කට්ටිය පුහුණු කරපු මිල මුදල් හම්බ වෙනවා, සතුට හම්බ වෙනවා, අභිමානය හම්බ වෙනවා. ලංකාවේ ටීම් එක ජයග්‍රහණය කරනකොට කාටද පුහුණුකරු ජයග්‍රහණය කරන ඔටෝම ලෝකේ. ඒ සතුටක් දෙනවා. ඒ නිසා අපි දෙගොල්ලෝම සතුට වෙන විදියට ප්‍රයෝජනවත් විදියට මට ඔයාලා අත්හැරලා දාලා දැන් මේ ඔයාලා කෙනෙක් කියන්න පුළුවන් 2023 ලියනකම්ම මේ විදියට හම්බ වෙනවද 2022 විතර යයිද එහෙම කියන්න පුළුවන්. එහෙම ගියොත් එහෙම මගේ පැවැත්ම ඉවරයි. ඔයාලගේ විතරක් නෙමෙයි මගේ පැවැත්මත් ඉවරයි. අර හතුරු සිංහට වගේ කෝච්ලට වෙච්ච දේ වෙනවා. ඊගාවට මට ආයෙ වෙන කණ්ඩායමක් හොයා ගන්නත් බෑ. මොකද මං කෙරෙහි අපකීර්තියක් පැතිරිලා ඉවරයි. එහෙම කරගන්න කාටවත් උවමනාවක් නැහැ. ඔයාටත් කැමති කීර්තිය ලබන්න, මටත් කැමති කීර්තිය ලබන්න, ඔයත් කැමති ප්‍රයෝජනයක් ලබන්න, මමත් කැමති ප්‍රයෝජනයක් ලබන්න. ඒ නිසා ඒකට අපි දෙගොල්ලෝම කැප වෙලා අවංකවව සිද්ධ කරගන්නකොට සබාධමීම අපිට ඔක්කොම සමීප කරගන්න. අවංකව කරලා අපිට යම් අඩුපාඩු ආවොත් ඒක ගැන අපිට අවුලක් නැහැ. සතුටු වෙන්න පුළුවන් මම මේ දේ කරා කියලා. ඉතින් ඒ වගේ හැම දෙයක්ම බැලන්ස් කරගෙන සතුටින් ඉදිරියට කරගෙන යමු. ඒ වෙනුවෙන් අවශ්‍ය වෙන දේවල් සිද්ධ කරනවා. ඉදිරියේදී අපි ඒ හැම දෙයකටම සම්බන්ධ වෙමු. ඒ නිසා අපි සිංහල විෂය වෙනුවෙන් අපි පන්ති පටන් ගන්න මේ දේවල් සිද්ධ කරගමු. හැම ගෲප් එකට සම්බන්ධ වෙලා නැති අය සම්බන්ධ වෙන්න මම ඒකේ තොරතුරු දානවා. ඉදිරියේදී අපි විෂය නිර්දේශය කතා කරලා දැන් පොත් ටික අරන් නැති සමහර අය සමහරක් අය නැතුව ඇති මේ රිසල්ට් එනකම් ප්‍රශ්නයක් ඇති රිසල්ට් ආවා හෝ නැතුව කමන්නේ මම ඒකනේ කිව්වේ මුලින්ම විභාගයේ කල් යන සම්භාවිතාව 98%ක්ම නැහැ විභාගයේ කල් යන්නේ නැති වෙනවා 2023 වෙනකොට විභාගය අනිවාර්යෙන් තියෙනවා. එතකොට අපි අවුරුද්දක විතර මේක පටන් ගන්නකොට ඕක කලබලයේ සිද්ධ කරන්න ගිහින් යන ගන්නත් පුළුවන්. එහෙම වෙන්න අවශ්‍ය නැහැ. අන්න ඒ නිසා ඒ කාරණා සලකා බලලා අපි ඔයාලට විශ්වාසයක් තියෙනවා. විශ්වාසය නැති වුණත් අපිට උසස් පෙළ කරන ගමන් අරගේ මේ පෙළේවා පුරවන්නත් පුළුවන් නේද? අපි ඒක එක ජීවිතේ එක තැනක් අසමත් වුණායි කියලා අනිත් තැනත් අසමත් කරගන්න කොහෙත්ම අවශ්‍යතාවයක් නැහැ. ඒක කම්පා වෙන්න දෙයක්වත් නෙවෙයි. ඒ නිසා මේ අපි දැනගන්න ඕනේ ඒ ඔක්කොම එක තැනක් අසමත් වුණත් ඒ තැන වරද්දා ගන්න නැතුව ඊගාවට තැන හරි ගසලා. නිසා අපි පේල්ුණාය කියලා අවුලක් නෑ. උසස් පෙළ කරන ගමන් අර ටික කරගන්නත් පුළුවන්. එහෙම ඒ ක්‍රම පාටි තියෙනවා. ඔයාලා දාන්න ඉගෙන ගත්ත ළමයි. ඒ නිසා
අපි ඉදිරියේදී සම්බන්ධ වෙමු. ගෲප් එකට ඇඩ් වෙලා නැති අය මට මැසේජ් එකක් දාන්න මගේ WhatsApp අංකෙට. ලින්ක් එකේ තිබුණා. ඒ නිසා ඒ හැම දෙනෙක්ම එකතු වෙලා අපි ඊගාව සතියේ හම්බ වෙනවා විශේෂ වැඩසටහනකින්. මම මේ පිළිබඳව ඔයාලට දන්නවනම් එතනින් ඒ වගේම විෂය නිර්දේශය සාකච්ඡා කරලා ඔයාලා පොත්පත් ගන්න ඕනේ විදිහ මම කියන්න. අනිවාර්යෙන් පොත් ගන්න. ඔක්කොම පොත් ගන්න. මොකද විභාගයක් ලියනකොට පොත් ටික තිබිය යුතුමයි. මේ පොත් ටිකවත් නැත්නම් ඇත්තටම පිළිගන්නේ නැහැ. ආයේ කාගෙන් නෝට් ඉල්ලාගෙන පොත් දැන් මමත් දෙනවා ඔයාලට ජාතක කතාව print කරලා දෙනවා. මේ සද්ධර්ම රත්නාවලි print කරලා දෙනවා. කවි පන්ති print කරලා ඒව වැඩක් නැහැ. පොත් ටික තිබිය යුතුමයි. මේ ඔයාලට පොත් ටික වෙනුවෙන් වියදම් කරන්න බැයි නම් පොත් ටික වෙනුවෙන් කැප කරලා ඒකට කවරයක් දාගෙන රැක ගන්න බැයි නම් සිංහල වැඩක් නැහැ නේ. ලස්සන කවරයක් දාලා හොඳ පිළිවෙලට නෝට් එකක් ලියාගත්තත් හොඳ පිළිවෙලට ගන්න. එවිට ඔයාලට ඉබේම පිහිටනවා. මේ ක්‍රම පටිපාටි එක්ක යමු. එතකොට ජීවිතේ ජය ගන්න පුළුවන්. ඒ නිසා වැඩි විස්තර කතා කරන්න මේ අද දවසේදී බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි වර්ෂ ගණනාවක්ම හම්බ වෙනවනේ. වසර දෙකක් විතර අපි හම්බ වෙනවා. ඒ නිසා හරිම සතුටින් රසාස්වාදයෙන් ජීවිතයේ ගොඩ ගන්නා විදියට සිංහල විෂය වෙනුවෙන් ඒකක් ලබා ගමු. ඒ නිසා ඒ වෙනුවෙන් හැම කෙනෙක්ම සම්බන්ධ වෙලා මහන්සි වෙලා කැපවීමෙන් අපි අපේ මැච් එක ප්ලේ කරමු. එහෙනම් හැම දිනාටම තෙරුවන් සරණයි සුබ රාත්‍රියක් වේවා. මොකක් හරි අදහසක් තියෙනවා නම් ගෲප් එකේ දාන්න මොකක් හරි